මුවත්නි එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. හැම දිනාටම ඇහෙනව නේද? එමය ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙමනම් පින්වත් ධම්මික මහත්මයා ආරම්භ කරමු නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. වැඩම අවදාළ පූජ්‍යපාද තපෝවණේ රතන ස්වාමීන් වහන්සේගෙනුත් පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර බුදු ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි. දයාබර පින්වත් සහෝදර සහෝදරියනි, අද දවසේ මේ පරම ගාම්භීර අභිධර්ම දේශනාව අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් අප සියලු දෙනාට පහදා දීම සඳහා අපගේ කාරුණික ආරාධනාව පරිදි මෙම ස්ථානයට වැඩම කරා පූජ්‍යපාද තපෝවණේ රතන ස්වාමීන් වහන්සේ ඊට අනුග්‍රහය දක්වන්නා වූ පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර බුදු ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාම සාදුනාදයක් පවත්වා පූජ්‍යපාද තපෝවණේ රතන ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිමු. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා ඉන් අනතුරුව මේ පරම ගාම්භීර අභිධර්ම දේශනාව පවත්වා අප සමග අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම සාකච්ඡා පවත්වන ලෙසට සාදු සාදු සාදු. සත්පුරුෂ පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට নমස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. ඉන්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දුරාමීරයේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම පින්වන්ත සාන්තිරන්තුන්ග මැතිනී දූ දරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ති තපුවන ආරණ්‍ය සේනාසනයේ සිට අද අපත් ඒවාගේම සියලු ඉතාංසනය කටයුතු ආදීන් සහය ලබා දෙමින් අප ශිෂ්‍ය අපරැකේ පඤ්ඤාසාර කුඩි හාමුදුරන් වහන්සේ ඒවාගේම ධර්මදාන දායකත්වයේ දරමින් පින්වන්ත අපේ ධම්මී ගමගේ මහත්මාණන්ගේ දයාපර මහත්මිය සාන්ති ගමගේ මහත්මිය ඒවාගේම විවිධ රටවල් වල සිටිමින් ඔය පුණ්‍යවන්ත සත්පුරුෂය හැමදෙනාම සම්බන්ධ වෙලා අභිධර්ම පාඩමයි මේ ආරම්භ කළේ. පින්වතුනි අදට නියමිත වන්නේ අභිධර්ම පාඩම් මාලාවේ 11 වන පාඩමයි. මේ වෙනකොට ඔය ඇත්තෝ තිලෝගුරු කාන්තිමත් බුදුරජාණන් වහන්සේ විසින් එදා ධම්සක් පැවතුම් සූත්‍ර ධර්ම දේශනාව දේශනා කරද්දී පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරපු දුක්ඛ සත්‍යයට අදාළව ඒ දුක්ඛ සත්‍ය තුල විස්තර කෙරෙන පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මතාවයන්ගේ විඥාණයට අදාළ වැඩපිළිවෙලේ බොහෝ කරුණු දැන ඉගෙන ගන්නට යෙත්නා. ඔබ සූත්‍ර දේශනා ගැන මනා වැටහීමක් ඇති කරගත්තා. විනය දේශනා ගැන අභිධර්ම දේශනා ගැන මනා වැටහීමක් ඇති කරගත්තා. ඉන්පස්සේ සතර පරමාර්ථ ධර්මයන්ගේ චිත්ත පරමාර්ථය සිත් 89ක් විස්තර වශයෙන් 121ක් බව දැනගත්තා. ඒ සිත් 89න් දැන් මේ වෙනකොට 54ක්ම ඉගෙනගෙන අවසන් වුණා. සිත් 89න් ඔය පින්වතුන් සිත් 54ක් ඉගෙන ගත්තා. ඒ සිත් 54 තමයි අකුසල් සිත් 12, අහේතුක සිත් 18, කාමසෝපන සිත් 24 කියන මේ කාමාවචර සිත් 54. කාමී තේවිස පාකානි පුඤ්ඤා පුඤ්ඤානි වීසති ඒකාදස ක්‍රියා චේති චතුපඤ්ඤාස සබ්බතා. ඔය පින්වතුන්ට අද අපේ පත්‍රිකාව මේ වෙනකොට පොඩි හම්බුව දාලා තියෙනවා. පින්වත්නි මේ පත්‍රිකාව ඔය ඇත්තෝ මේ වෙලාවේ ගන්න ලබාගෙන ඒ බලාගෙන කියන විදිහට තීරුම් ගන්න කටයුතු කරගන්න. කාමී තේවිස පාකානි පුඤ්ඤා පුඤ්ඤානි වීසති ඒකාදස ක්‍රියා චේති චතුපඤ්ඤාස සබ්බතා. ඒ කිව්වේ කාම භවයේ විපාක සිත් 23ක් තියෙනවා. කුසල් හා අකුසල් විදිහට 20ක් තියෙනවා. ක්‍රියාසිත 11ක් තියෙනවා. මේ විදිහට කාමාවචර සිත් 54ක් ඔබට හම්බ වුණා. කාම භවයේ විපාක සිත් 23ක් ඔබට හම්බ වුණා. ඒ තමයි අකුසල සිත් 12 විපාක විදිහට අකුසල විපාක 7ක් හම්බ වුණා. කුසල විපාක විදිහට අහේතුක හේතු දෙන්නේ නැති කුසල විපාක 8ක් හම්බ වුණා.
ඒ 15ට එකතු වෙන්න ඕන පින්වත්නි අටමහා කුසලවල කාමසෝබන සිත් 24 අටමහා කුසල විපාක සිත් ටික. එතකොට සිත් ඔක්කොම 7යි 8යි 8යි 23ක් වෙනවා. කුසල් අකුසල් විදිහට ගත්තාම 20ක් තියෙනවා. 20 උනේ අකුසල් සිත් 12ක් හම්බ වුණා. ඒ වගේම ওই පින්වතුන්ට හම්බ වුණා කුසල් සිත් 8ක් කාමසෝබන සිත්වල කුසල් සිත් 8ක් 8යි 12යි 20යි. ක්‍රියාසිත 11ක් හම්බ වුණා. ක්‍රියාසිත 11ක් වුණේ අහේතුක සිත්වලදී ක්‍රියාසිත 3ක් ලැබුණා. ඒ වගේම කාමසෝපන සිත්වලදී රහතන් වහන්සේලාට ඇතිවන ක්‍රියාසිත 8ත් එක්ක 3යි 8යි 11ක් වෙනවා. කාමේ තේවිස පාකානී පුඤ්ඤා පුඤ්ඤානි වීසති ඒකාදස ක්‍රියා චේතී චතුපඤ්ඤාස සබ්බතා කාම භවේ විපාක සිත් ඔක්කොම 23යි කුසාසිත වගේම අකුසාසිත එකතුව 20යි ක්‍රියාසිත 11ක් තියෙනවා කාමාවචර සිත් 54ක් වෙනවා. දැන් පින්වත්නි රූපාවචර සිත් ඔක්කොම 15ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල වැඩි වශයෙන් ඇතිවන සිත් තමයි රූපාවචර සිත් කියලා කියන්නේ. ඔය පින්වතුන් කාමාවචර සිත්වල අරමුණ කාම අරමුණ බව දැනගත්තා. පින්වත්නි කාම භූමියේ වැඩි වශයෙන් ඇතිවන කාමාවචර සිත්වල අරමුණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පංචකාම සම්පත් කෙරෙහි ඇතිවන ඒ කවුනොත් එක්ක කාම භූමියට අදාළ අරමුණු. ඒ වගේම පින්වත්නි මේ රූපාවචර අරමුණු ඇවිල්ලා ධානාංග වලින් යුක්ත අරමුණු වෙනවා. ඒ කියන්නේ කාම අරමුණු ගන්න හිත්වලට වඩා මේ සිත් ඊටාම උසස් සිත් වගේක්. ඒ වගේම බොහොම බලවත් සිත් වගේක්. ඒ වගේම හරිම තැම්පත් සිත් වගේක්. මේ සිත්වලට පින්වත්නි රූපාවචර ධාන සිත් කියලාත් කියනවා. මේ සිත් ඇති වෙන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මයේ කියන ප්‍රථම ධාන භූමි තුනේ. පරිත්තාභ අපමානාභ ආභාසර කියන ဒုတိ ය ධාන භූමි තුනේ. පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්න කියන තෘතිය ධාන භූමි තුනේ. අරිවාගීම වීහප්පලය අභියතාව සුදස්සුදස්සී අකනිට්ට කියලා කියන පංච සුද්ධාවාසෝ චතුත්ථ ධාන භූමි විදිහටමයි ගන්න ඕන. එතකොට මේ තැන්වල තමයි වැඩි වශයෙන් මේ සිත් ඇති වෙන්නේ. අසඤ්ඤ සත්‍යයත් රූපාවචර බ්‍රහ්ම ලෝකයක් වුණාට එතන හිත් නැහැ. එතකොට නුවණ තියෙන ඇත්තෝ පින්වත්නි කාමයන්ගේ ආදීනව දකිනවා. පංචකාම සම්පatti ආදීනව දැකලා ඒකෙන් මිදෙන්න නුවණැති උදවි හිත දියුණු කරගන්න කටයුතු කරනවා. හිත දියුණු කරගන්න පුළුවන් වෙන්නේ පින්වත්නි චිත්ත භාවනා වැඩුවොත්. චිත්ත භාවනා වැඩුවොත් ධාන සිත් උපදවා ගන්න පුළුවන්. අපි ධාන සිත් වලට මහත්ගත සිත් කියලාත් කියනවා. චිත්ත භාවනාව කියන්නේ පින්වත්නි සිත දියුණු කරන භාවනා ක්‍රමය. ඔය ඇත්තන්ගේ සිත් පරම්පරාවේ ඔය සිත පින්වත්නි ඔය ඇත්තෝ බලවත් තත්ත්වයට දියුණු කරගන්නට ඕන සිත දියුණු කරගන්න භාවනා. එතකොට පින්වත්නි චිත්ත භාවනා වඩන පුණ්‍යවන්ත ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා ධාන උපදවා ගන්න. ධාන සුවය විඳිමින් විවේකීව කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි ධානය පිරිහෙන්නේ නැතුව පවත්වා ගත්තොත් ඒ අය මරණයට පස්සේ බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලබනවා. බොහෝ කාලයක් පින්වත්නි බ්‍රහ්ම සම්පත් විඳින්න පුළුවන්කම ලැබෙනවා. බ්‍රහ්ම ලෝකවල ආයුෂ මේ මනුස්ස ආයුධ වලින් කියන්න බැරි තරම් ආයු කාලය වෙනවා. මහා කල්ප වලින් ගත්තාම පින්වත්නි එහි ආයු ප්‍රමාණ අතිවිශාල වෙනවා.
බ්‍රහ්ම ලෝකවල ආයු ගාන ඔය පින්වතුන්ට කල්පවලින් මෙච්චරක් කියලා දිව්‍ය ලෝකවල ආයු කාලයක් මෙපමණක් කියලා සතර අපායේ විවිධ ආයු ස්වභාවයනොත් මේ ආදී විදිහට කියලා නියත මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නම් ඒ කට්ටිය මිය ගියාට පස්සේ ලෝකයේ කල්පේ විනාශ වෙලා ගියත් ඒ කියන්නේ දසදහසක් ලෝක සක්වල කල්ප විනාශයේදී විනාශ වෙලා ගියත් වෙන ඈත පිට නිරේක හරි නියති මිත්‍යා දෘෂ්ටික උපදින විදිහත් ඒ වගේම පංචානන්තර පාප කර්ම කරගත් උදවිය ඊළඟ භවයේ විපාක වශයෙන් විඳින්න ඕන අනිවාර්යෙන් ආනන්තරේ නැත්තම් ඊළඟ භවයේ විපාක දෙන්න ඕන කර්මයෝ පින්වත්නි විපාක දෙන ආකාරයත් කල්ප විනාශයෙන් පස්සේම අවස්ථාව නැතුව යන විදිහත් තුන්වෙනි භවයේට ආනන්තරේ නොවන ආකාරයත් පින්වත්නි ඉදිරියේදී අපි පාඩම් වලදී කියලා දෙනවා. එතකොට මේ විදිහට ධ්‍යාන පිරෙන්නේ නැතුව පවත්වා ගත්තොත් මිය ගියාට පස්සේ ඒ කට්ටිය උප්පත්තිය ලබන්නේ ධ්‍යානයට ගැලපෙන බ්‍රහ්ම ලෝකයක. පින්වත්නි ඔය ඇත්තන්ගේ හිත ස්වභාවයෙන්ම ඇවිල්ලා නොහික්මුණු එකක්. ඇසෙත් කනෙත් නාසෙත් දිවේ ශරීරයේ පින්වත්නි කිසිදු හික්මීමක් නැතුව පාලනයක් නැතුව අරමුණු ගනිමින් පහළ වෙනවා. විවිධ කාම අරමුණු අරගනිමින් කිසිම තැම්පත්කමක් නැතිව හරිම කලබල ස්වභාවයෙන් ඊටාම වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන පින්වත්නි සිත් පරම්පරාවක්. ඇතිවෙමින් නැතිවෙමින් පවතින මේ හිත් පරම්පරාව ඔය පින්වතුන්ට හරිම පීඩාවක්මයි වෙන්නේ. දුකක්මයි ඇති කරන්නේ. ඔය ඇත්තාංග කිසිම පාලනයකින් තොරව ඇහෙත් අරමුණුත් එක්ක මේ හට ගන්නවා. ඒ වගේම කනේ නාසයේ දිවේ ශරීරයේ මනෝද්වාරයේ මේ විදියට අරමුණුත් එක්ක හටගන්න පින්වත්නි ඔය සිත් පරම්පරාවට එහෙම නොහික්මුණ විදියට ඔය නිතර කලබල කතියෙන් කිසිම තැම්පත්කමක් නැතුව ඔහොම හට ගන්න තත්ත්වයට ඉඩ දෙන්නේ නැතුව කවුරු හරි පින්වතෙක් හෝ පින්වතියක් හිත හික්මවා ගන්න කටයුතු කරගත්තොත් ඒ හිත හික්මවා ගන්න අයට බොහෝම උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි ඉබාගාතේ යන හිත බොහෝ අරමුණු ගන්න හිත කිසිම තැම්පත්කමක් නැති හිත මේ තටබ්බර හිත සමහර නුවණැත්තෝ එක අරමුණක් ඔස්සේ තබාගෙන දියුණු කර ගන්නවා. මෙතනදී ඉතා වැදගත් වචනයක් අපට හම්බ වෙනවා. ඒ තමයි සමාධිය කියලා. පින්වත්නි ඔය පින්වතුන්ට චෛතසික ධර්ම ඉගෙන ගද්දී චෛතසිකවල හම්බ වෙනවා ඒකාග්‍රතාව කියලා චෛතසිකයක්. අන්න ඒ ඒකාග්‍රතාව චෛතසිකයේ තමයි සමාධිය කියලා කියන්නේ. කුසල් හිතේ බලවත් එකඟකමට සමාධිය කියලා කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධිය ගැන විස්තර කරන තැනේදී භාග්‍යවතුන් වහන්සේ විතක්ක ਵਿਚාර ආදී විදියට බල සම්පන්න හිත දියුණු කරගන්න සමාධිය උසස් අවස්ථා විස්තර කළේ. පින්වත්නි මේ මනුස්ස ලෝකේ උපදින්න කලින් භවවලදී කවුරු හරි කෙනෙක් භාවනා වඩලා තියෙනවා නම් අතීතයේ ඒ භාවනා වැඩීමේ විපාකයෝ දැන් මේ භවයේ ඉන්නකොට ලැබෙනවා ඒ අයට. කාමාවචර විපාක හිත්වලදී විපාක සිත් ලැබෙන විදිහට පින්වත්නි මෙතන කලින් භවවල පුරුදු පුහුණු කරලා භාවනා වඩලා තියෙන ඇත්තන්ට ධ්‍යාන සිත්වලිනුත් විපාක ලැබෙනවා. ඒ කියන්නේ වෙන අනිත් අයට වගේ කලින් භවවල භාවනා නොවැඩූ අයට වඩා පින්වත්නි මේ අයට ඊටාම ඉක්මනින්ම ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. හිත එකඟ කර ගන්න පුළුවන්. Tamanට ගැළපෙන භාවනා ක්‍රමයට යොමු වෙනකොට පින්වත්නි බොහෝ දියුණුවක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. විදර්ශනා භාවනා වඩන්නත් ඒ අයට පුළුවන්. ඒ උදවිය ධ්‍යාන උපදවාගෙන විදර්ශනා භාවනා වලට යොමු වෙනකොට එහෙම පින්වත්නි ඒ විදර්ශනා භාවනා වඩා විදර්ශනා ඥානයන්ගේ උපකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල උපදවාගෙන සසරින් ඈතර වෙනවා. ධ්‍යාන උපදවා ගත්ත උදවිය ඒ ධ්‍යානයට සමවැදලා ධ්‍යානයෙන් අවදි වුණාම ධ්‍යානයට පාදක වෙච්ච නාම ධර්මයන් තමයි විදර්ශනාවට නංවන්නේ. එහෙම විදර්ශනාවට නංවල පින්වත්නි ඒ උදවිය මාර්ගඵල අවබෝධ කරගන්න කටයුතු කරනවා.
මේ සියලුම නුවණැත්තෝ මේ සංසාරයෙන් ඈතර වෙන්නට වග බලා ගන්න ඕනේ. ඒකට උත්සාහවන්ත වෙන්නට ඕන. ඒකට පින්වත්නි කල යුතු පූර්වභාග ප්‍රතිපදාවක් තියෙනවා. දැන් මේ කියන වචන කීපේ කටට හුරු කර ගන්න ඕනේ. ඒ තමයි පූර්වභාග ප්‍රතිපදාව, පූර්ව යෝගේ, පූර්ව වාසනාව, පූර්ව යෝගාවචරය. මේ විදිහට පින්වත්නි අපි දැන් කරුණු කීපයක් ඔබට කියලා දෙනවා. පූර්වභාග ප්‍රතිපදාව. පූර්වභාග ප්‍රතිපදාව කියලා කිව්වේ නවලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්නට මුලින්ම පිළිපදින්න ඕන සීලාදී ගුණ ධර්ම වලට නමක්. ඒ කියන්නේ වෙන වෙනම සතර සතිපට්ඨානයේ සතර ඉද්ධිපාදේ සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය පංච ඉන්ද්‍රිය පංච බල බොච්චංග ධර්ම හත ආර්ය අෂ්ටාංගික මාර්ග අංග 8 කියන මේ ධර්ම වෙන වෙනම වැඩෙන ආකාරයට දියුණු කරගන්න ඕන කරන පින්වත්නි මගපල් ලබන්නට කලින් කාල පරිච්ඡේදයේ එතකොට පූර්වභාග ප්‍රතිපදාව පූර්වභාග ප්‍රතිපදාව පින්වත්නි ඔය පින්වතුන් සෝහාන් මාර්ගයේ සෝහාන් ඵලය සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය අරහත් මාර්ගයේ අරහත් ඵලය සහ නිවන කියන ඔය නවලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්නට ඒ සඳහා සුදුසුකම් සම්පූර්ණ කරන ඒ සඳහා ඕන කරන හේතු සම්පත් උපදවන ඒ සඳහා ඕන කරන පාරමිතා ධර්මයෝ දියුණු තුණු තත්ත්වයට පත් කරවන නිවන් දකින්නට නැත්නම් මේ නවලෝතුරු ධර්මය පින්වත්නි අවබෝධ කරගන්නට ඕන කරන සියලුම පහසුකම් ටික සියලුම හේතු ටික සියලුම බල සම්පන්න ධර්මතා සමුදාය ලැබෙන්නේ මේ පූර්ව භාග ප්‍රතිපදා සමයේ කරගන්න කාරණානුව එතනදී මව්පිය අඹසැමි දූදරු නෑදෑ හිතමිතුරු රැකී ආරක්ෂා ව්‍යාපාර ඔබ මොන ආකාරයට මොන දේත් එක්ක මොන ආකාරයේ සම්බන්ධතාවයක් පැවැත්වුවත් ඒක අකුසල් නොවී කුසල් වෙන්නත් ඕන. ඒක පින්වත්නි බල සම්පන්නව කුසලයන්ගේ දියුණු තත්ත්වයක් වෙන්නත් ඕනේ. ආයුවාන ආදී ලැබෙන විදිහට වගේම හැම විදිහකින්ම ඔබට නිවන් දකින්නකන් ඒ අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයේ ආහාර පාන සිව්පස පහසු මේ හැමදේම ලැබෙන විදිහකට තියෙන්නට ඕන. ඔය සත්පුරුෂයෝ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වන ධර්මතා සමුදායක් නිසා එහෙම ඇරෙන්න ආත්මයේ මම කියලා දෙයක් උතන නැති හින්දා ඕවා හේතුන්ගෙන් හටගන්න ධර්මතා හින්දා පින්වත්නි ඒ හේතු අතර ආයුසාදී ලැබෙන හේතු ඕන වෙනවා. බෝධිපාශික ධර්මතාවයෝ තියුණු කරගෙන නිවන් දකින ඒ හේතුන්ගෙන් හට නොගන්නා ඒ උතුම් වූ නිර්වාණ සම්පත්තිය දක්වා යන්නට. එතකොට පින්වත්නි පූර්වභාග ප්‍රතිපදාව ඒ කිව්වේ ඔය පින්වතුන්ට මුලින් පිළිපදින්නට ඕන සීලාදී ගුණ ධර්මයෝ. ඊළඟට පූර්ව යෝගය. පූර්ව යෝගය කියලා කියන්නේ කලින් භවවල ප්‍රගුණ කරලා තියෙන පින්වත්නි පෙර පුරුද්ද. එතකොට පෙර පුරුද්ද තියෙනට ඕන සමත භාවනාවලටත් විදර්ශනා භාවනාදියටත් මගපල් ලබා සසරින් එතර වන ගමනට පූර්ව යෝගය ඕන වෙනවා. ඒ වගේම පූර්ව වාසනාව. පූර්ව වාසනාව කියලා කියන්නේ පෙර භවවලදී කරපු කුසල් ඇති බව තියෙනට ඕන. ඒකට අපි පෙර පින කියලාත් කියනවා මේ පූර්ව වාසනාවට. ඊළඟට පූර්ව යෝගාවචරයා. පූර්ව යෝගාවචරයේ කියන්නේ පින්වත්නි කලින් ආත්මභාවවලදී භාවනා කරලා පුරුද්ද තියෙන කෙනෙක් වෙන්නට ඕනේ. ඒකට හැමදෙනාම සමත භාවනා විදර්ශනා භාවනා ආදී වඩන්නට ඕන. පින්වත්නි ධ්‍යාන හිත් ගැනත් ඒ වගේම ඒක ලබන හැටි ගැනත් ධ්‍යාන උපදවා ගන්නා පිළිවෙලත් ධ්‍යානවල ආනිසංසත් හොඳට තේරුම් ගන්නට ඕන. එතකොට පූර්ව යෝගයේ පූර්ව වාසනාව පූර්ව යෝගාවචරයා පූර්ව භාග ප්‍රතිපදාව ආදී කාරණා ඔය ඇත්තෝ ළඟ පින්වත්නි නෑ කියලා හිතන්න එපා, තියෙනවා කියලා හිතන්න ඕනේ. හින්දා තමයි ඔය පින්වත්තු මේ වගේ පින්බර මාර්ගයක් තෝරගෙන මේ විදියට මෙවැනි මව්පියන්ට දාව මෙවැනි රටක මේ වගේ මනුස්ස භූමියක මේ වගේ උතුම් සද්ධර්මයේ සේවනය කරමින් කල්යාණ මිත්‍ර සේවනයේ ලබමින් මේ ගමන් මගේ ඉන්නේ ඔබේ පෙර හේතු සම්පත් හින්දා. පින්වත්නි මෙතනදී
මේ අපි දැන් කතා කරන ධානවලදී රූපාවචර සිත් ඔක්කොම 15ක් තියෙනවා කිව්වනේ. මේ රූපාවචර සිත් 15 පින්වත්නි සම්පූර්ණයෙන්ම ලෞකික සිත් තමයි වෙන්නේ. ඒ වගේම එතන පින්වත්නි සම්පූර්ණයෙන්ම පහක් ඇවිල්ලා මේ රහතන් වහන්සේලාගේ සිත් ලෝකෝත්තර හිතුත් වෙනවා. එතකොට පින්වත්නි රහතන් වහන්සේලාට ඇතිවන ක්‍රියාසිතුත් වෙනවා. රූපාවචර සිත් ඔක්කොම 15යි. ඒ රූපාවචර සිත් 15ම ලෞකිකයි. ඒකෙන් 5ක් පින්වත්නි ක්‍රියාසිත වෙනවා. රහතන් වහන්සේලාට ඇතිවන සිත් වෙනවා. ඒ වගේම ඒකෙන් 5ක් පින්වත්නි විපාක සිත් වෙනවා. 5ක් කුසල් සිත් වෙනවා. එතකොට ලෞකික සිත් 15ක් වුණු රූපාවචර සිත්වල 5ක් කුසල් සිත්, 5ක් විපාක සිත්, 5ක් ක්‍රියා සිත් වෙනවා. එතකොට සිත් 15යි තියෙන්නේ. රූපාවචර සිත් 15න් 5ක් පින්වත්නි කුසල් සිත්, 5ක් විපාක සිත්, 5ක් ක්‍රියා සිත් වෙනවා. රහතන් වහන්සේලාට ඇතිවන සිත්. එතකොට මේ සිත් 15ම පින්වත්නි නුවණ යෙදෙන සිත් තමයි වෙන්නේ. ඥාන සම්පයුත්ත සිත්. ඥාන විප්පයුත්ත සිත් මෙතන නැහැ. එතකොට ඥානය කියලා කියන්නේ අමෝහයට, ඒ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට නම, පඤ්ඤේන්ද්‍රියට නම. පඤ්ඤේන්ද්‍රිය කියන චෛතසිකේ නැත්නම් ප්‍රඥා චෛතසිකය මේ සිත් 15ෙම යෙදෙනවා. කුසල් සිත් 5ත් යෙදෙනවා, විපාක සිත් 5ත් යෙදෙනවා, ක්‍රියා සිත් 5ත් යෙදෙනවා. එතකොට කර්ම හා විපාකයෝ කර්ම විපාකත් විශ්වාස කිරීම, හේතුඵල ධර්මයන් විශ්වාස කිරීම, ධර්මාර්ථ හොඳ හැටි දැනීම, පාප ධර්මයන්ගෙන් වළකින උපාය දැනීම තමයි ඥානීය විදියට හඳුන්වන්නේ. ඒ කියන්නේ කර්මයක් කර්ම විපාකයක් පින්වත්නි විශ්වාස කරනවා, ඒක තේරුම් ගන්නවා වෙන විදිය. ඒ වගේම හේතුඵල ධර්මයන් විශ්වාස කරනවා. ධර්මාර්ථ ඒකෙන් දහම් කාණුවල තේරුම් පින්වත්නි හොඳ හැටි දැනගන්නවා. පාප ධර්ම වලින් වැළකීමේ උපායයක් දැනගන්නවා. සිල් සමාදන් වීම වගේ කාරණා පින්වත්නි ඒ ඇත්තු කරගන්නවා. මේ විදිහට ඒ ස්වභාවයේ යෙදෙන්නේ ඥානය. ඒ ඥානෙ යෙදෙන්නේ මේ සිත් 15 පින්වත්නි අනිවාර්යයෙන්ම සිත් 15ෙම යෙදෙන එක සිතකවත් නැති හිතක් නැහැ. එතකොට මේ සිත් 15ම ඇවිල්ලා සෝබන සිත් වෙනවා. දැන් අපි කලින් ඉගෙන ගත්ත සිත් 54 සිත් 30ක්ම අසෝබනයි කිව්වනේ. දැන් මේ ඉගෙන ගන්න සිත් ඔක්කොම පින්වත්නි මේ 15වත් අර කාමසෝබන සිත්වල වගේ සෝබන සිත් වෙනවා. ඒකට හේතුව තමයි සද්ධාව යෙත්නවා මේ රූපාවචර සිත් 15, සතිය යෙත්නවා, හිරිය යෙත්නවා, උත්තප්පේ යෙත්නවා, අලෝභේ යෙත්නවා, අදෝසේ යෙත්නවා, තත්ත්වමජ්ජත්තතාව, කායපස්සද්ද, චිත්තපස්සද්ද ආදී විදිහට පින්වත්නි ඒ සෝබන චෛතසික යෙදෙනවා මේ සිත් 15. ඒ වගේම මේ සිත් 15 පින්වද සසංකාරික වෙනවා. තමන්ගේ හරි අනුන්ගේ හරි මෙහෙවීමෙන්, උනන්දු කරවීමෙන්, අනුබල කිරීමෙන් තමයි මේ සිත් හටගන්නේ. මෙහෙවීමක් නැති සිත් නෙමේ, මෙහෙවීමක් ඇති සිත් වෙනවා. මේ සිත් 15ම මෙහෙවීමක් තියෙන හිත්, මෙහෙවීම අනුන්ගේ හෝ තමන්ගේ හෝ මෙහෙවීමෙන් තමන්ම උනන්දු කරගන්න ඕන, අනුබල දෙන්න ඕන, නැවත නැවත උනන්දු වෙන්න ඕනේ. අනුබල කරමින් ඒ තත්ත්වයට දියුණු කරවමින් මෙහෙවමින් තමයි මේ තත්ත්වයටපත් වෙන්න ඕනේ. මෙහෙවමින් තමයි තව තවත් ඉදිරියට දියුණු කරගන්නට ඕන. මෙහෙවීමක් නැතිව ඇතිවන සිත් නෙමේ, මෙහෙවීමක් ඇතිවයි ඇති වෙන්නේ. පින්වත්නි රූපාවචර කුසාසිත 5ක් තියෙනවා. ඒ රූපාවචර කුසාසිත 5 තමයි දැන් මගෙත් එක්කම කියන්න ඔය පින්වතුන් මතක හිටින්නට. පළවෙනි හිත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන කුසාසිත. 2 විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධාන කුසාසිත. 3 පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධාන කුසාසිත. 4 සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ධාන කුසාසිත. 5 උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධාන කුසාසිත.
ඒ කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කුසාසිත පළවෙනි හිත ඒකේ විතක්කය යෙදෙන්නේ නැහැ දෙවෙනි හිතේ දෙවෙනි හිතේ විතක්කේ නැතුව යෙදෙන්නේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානසිත විදියට ඒකේ විචාරයේ යෙදෙන්නේ තුන්වෙනි හිතේ තුන්වෙනි හිතේ යෙදෙන්නේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානසිත විදියට ඒකේ මේ පීතිය යෙදෙන්නේ නැහැ පින්වත්නි හතරවෙනි සිතේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානසිත හතරවෙනි සිත සුඛ ඒකාග්‍රතාව වෙනුවට උපේක්ඛා ඒකාග්‍රතාවයේ තමයි පංචම ධානසිතේ එන්නේ. දැන් ඔය පින්වතුන් කටපාඩම් කරගන්න ඕන. පළවෙනි හිත මොකද්ද? කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥානසිත. හොඳයි. ප්‍රථම ඥාන කුසාසිත. දෙක විචාර විචාර ප්‍රීති. ඔව්. තුන්වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තුති අධ්‍යාන සිත. හතරවෙනි සිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ඥානසිත. පස්වෙනි සිත ඒකාග්‍රතාව සහිත පංචම ඥානසිත. ඒකාග්‍රතාව සහිත පංචම ධාන කුසාසිත. දැන් අහපව කියන මගෙත් එක්කම විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන කුසාසිත. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන කුසාසිත. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධාන කුසාසිත. සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන කුසාසිත. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධාන කුසාසිත. හරිම ලේසි. පින්වත්නි නැවත කියන්න විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන කුසාසිත. දෙක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය තුන පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය කුසාසිත. හතර සුඛ ඒකාග්‍රතාව පහ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන කුසාසිත. කුසාසිත. හොඳයි. නැවතත් කියන්න එක විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම අධ්‍යාන හොඳයි. ඉතින් පත්‍රිකාව දිහා බලාගත්තාම කියන්න පුළුවන් පත්‍රිකාව නොබලා ඇස් දෙක පියන් කියන එකයි හොඳ. දෙක විචාර පීති විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය අධ්‍යාන කුසාසිත. තුන විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය අධ්‍යාන හතර සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ අධ්‍යාන සිත. පහ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම අධ්‍යාන පංචම ධාන කුසාසිත. හොඳයි පින්වත්නි. දැන් ඔය ඇත්තන්ගේ මම ප්‍රශ්න කීපයක් අහනවා. කාමාවචර සිත් 54 විපාක සිත් කීයක් තියෙනවද? 23යි. කීයද? 23යි. කුසල් සිත් අකුසල් සිත් කීයක් තියෙනවද? කාමාවචර සිත් 54. 20යි. 20යි. ක්‍රියා සිත් කීයද? 11යි. 11යි. හොඳයි. එතකොට රූපාවචර ධාන හිත් කියන්නේ මොනවද? රූපාවචර ධාන භූමියේ වැඩි බහුල වශයෙන් ඇතිවන සිත්. බොහොම හොඳයි. රූපාවචර භූමි වල වැඩි වශයෙන් ඇතිවන හිත් ඇවිල්ලා රූපාවචර ධාන සිත් වෙනවා. වැඩි වශයෙන් කියන වචනේ කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න ඔබටත් පුළුවන් කැමති නම් දියුණු කරගත්තොත් රූපාවචර සිත් උපදවා ගන්න. හැබැයි වැඩි වශයෙන් මනුස්ස ලෝකේ ඇති වෙන්නේ නැහැ. වැඩි වශයෙන් නිතරම පවතින්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ රූපාවචර සිත් ටික. එතකොට රූපාවචර ධාන සිත්වල අතීත භවයන්ගෙන් දැන් ලැබී තියෙන ප්‍රතිඵල මොනවද? ඒකාග්‍රතාව මීයට පිම්බ වගේ වුණාද? පූර්ව යෝගයේ පූර්ව වාසනාව ඔව්. එතකොට පූර්ව යෝගේ පූර්ව වාසනාව
පූර්ව යෝගාවචරයේ කීම පූර්ව භාග ප්‍රතිපදාවාදී කාරණානේ. මොකද අතීත භවයන්ගෙන් දැන් ලැබිලා තියෙන ප්‍රතිඵල හින්දා තමයි ඔය පින්වතුන්ට ධානය උපදවා ගැනීම සහ වැඩි දියුණු කර ගැනීම ඉදිරියට යෑම බොහොම පහසුවෙන් කටයුතු කිරීම වගේ දේවල් ලැබෙන්නේ. වර්තමාන භවයේ ප්‍රයෝජන මොනවාද ධානය උපදවා ගැනීමෙන්? වහාම ධානයකට යාමට හැකියාව ලැබෙන ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි. වහාම ධානයකට සමවදින්න පුළුවන්කම ලැබෙනවා. තව මරණින් මතු බ්‍රහ්ම ලෝක මානින් මතු බ්‍රහ්ම ලෝකයක උපදිනවා. තව බොහෝ කාලයක් බ්‍රහ්ම ලෝකයේ සිටීම. බොහෝ කාලයක් බ්‍රහ්ම ලෝකෙ ඉන්න පුළුවන්. තව අකුසල් සිත් නැහැ. අකුසල් සිත් නැහැ. මාර්ගඵල ලැබීමට උපකාර වෙනවා ස්වාමීන් වහන්සේ. මාර්ගඵල ලැබීමට උපකාර වෙනවා. මොකද අකුසල් ගැන කිව්වේ? අකුසල් සිත් ඇති වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. අකුසල් සිත් ඇති වෙන්න යන වැදගත්ම තැනකට ආවා. ඒ තමයි පින්වත්නි වර්තමානයේ ඔබට ලැබෙන ලොකුම ප්‍රයෝජන අතර තියෙනවා කාමච්ඡන්දය, ව්‍යාපාදී, තිනමිද්ධය, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මතාවයෝ විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීමක් කරලා තියෙන හින්දා කිලිස් 1000 පීඩාව ධානයෙන් පිරිහෙන්නේ නැති තාක් කාලයක් ලැබෙන්නේ නැහැ. ධානයෙන් පිරිහුණොත් කෙලෙස් 1000 පීඩාව මේ වැඩි වශයෙන් ඇති වෙනවා. ධානය තුල ධානය නොපිරී ඉන්න තාක් කාලයක් පින්වත්නි නීවරණ ධර්ම යටපත් කරගන්න කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. අනාගතයට ලැබෙන ප්‍රයෝජන මොනවද? අනාගතයට ලැබෙනවා මයික් කොන් කරගන්න. දර්ශනා භාවනාදී මේ කටයුතු හොඳින් කරගන්න පුළුවන් අපිට. විදර්ශනා භාවනා කටයුතු හොඳට කරගන්න පුළුවන්. ඒ වගේම ධානය නොපිහිරී තිබුණත් ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙක ඉපදෙන්න පුළුවන් මරණින් මතුව. උත්තරින් අපටි විච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති. ධානයේ නොපිරී හිටියොත් බ්‍රහ්ම ලෝක උපදින්න පුළුවන්. සමුච්ඡේද ප්‍රහාණයෙන් මාර්ග ඵල ආදිය ඥානයේ දියුණු වෙනවා. ඒ වගේම සමුච්ඡේද ප්‍රහාණයෙන් මාර්ගඵල උපදවා ගන්න පුළුවන්. සසර කෙටි කරගන්න අවස්ථාව වැඩි. සසර කෙටි කරගන්න අවස්ථාව වැඩි වගේම මේ මොහොතේ ධානසෝයෙන් කටයුතු කරනවා නම් විස්කම්බන ප්‍රහාණයෙන් ඉන්න කෙනෙක්ට හරිම සුවසේ සමුච්ඡේද ප්‍රහාණයට යන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන් කෙලින්ම විදර්ශනාවට යොමු වන සුස්ක විදර්ශකයට නාම ධර්ම හොඳට හසු නොවුනාට නාම ධර්ම හඳුනා ගන්න ටිකක් වෙහෙසකර වුණාට පින්වත්නි ධානය උපදවා ගත කෙනාට නම් වහාම නාම ධර්ම හඳුනා ගන්න තරම් හැකියාව ලැබෙනවා. මොකද සිත දියුණු කරදී හිතයි හිතේ යෙදෙන චෛතසිකවල ක්‍රියාකාරීත්වය හොඳට දන්න හින්දා ඒ කෙනාට නාම ධර්ම වලින්ම සුවසේ විදර්ශනාවට යොමු වෙන්නත් ඊටාම ඉක්මනට බොහෝ ප්‍රතිඵල ලබන්නත් විශේෂයෙන්ම අනාගතයට ධානලාභියෙක් විදිහට මාර්ගඵල උපදවාගෙන අනාගාමී හෝ රහත් වුණොත් විශේෂ දෙයක් කරගන්න පුළුවන්. මොකද්ද? අභිඥා උපදවා ගන්න පුළුවන්. අභිඥා උපදවා ගන්න පුළුවන්. කොහොමත් මේ රූපාවචර ධාන, පංචම ධාන ආදී උපදවාගෙන අභිඥාවලට යන්නට ඕන. පින්වත්නි තව විශේෂ දෙයක් පුළුවන් වෙනවා. වෙන්න පුළුවන් වෙනවා. සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමක් වෙන්න හැමෝටම බැහැ. නමුත් යාර්ථ ධම්ම නිරුක්ති පරිපාලන තත්ත්වයට පෙර හේතු ගොඩාක් තියෙන ඕන. ඒටත් ප්‍රධාන කාරණාව ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාරණාව නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. හරියටම හරි. ඒ කියන්නේ පින්වත්නි අනිවාර්යයෙන්ම ධානය උපදවාගෙන හිටියොත් ඒ ධානලාභී පුද්ගලයාට අෂ්ට සමාපatti උපදවා ගත්තා නම් අනාගාමී වෙලා හෝ රහත් වෙලා හෝ හිටියා නම් ඒ පින්වතුන්ට පුළුවන්කම ලැබෙනවා නිරෝධ සමාපatti සුවයට සමවදින්නට. එතකොට දැන් මේ වචන ටික විස්තර කරන්නත් ඕන. කියන්න බලන්න පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? නවලෝකෝත්තර ධර්මයන්ට තමන් සීලාදී ගුණ ධර්ම පුරපු බව. ඒ කියන්නේ නවලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්නට මුල් කාලයේ මුලින්
පිළිපදින්න ඕන සීලාදී ගුණධර්ම සීලාදී ගුණධර්ම. තමයි මේ පූර්ව භාග තමයි. ප්‍රතිපදාව කියන්නේ. එතකොට පින්වත්නි පූර්ව යෝගී කියන්නේ මොකද්ද? භාවනා හිම කරලා ගුණධර්ම වඩාගෙන පෙර භවයන්ගෙදි පුරන ලද යෝගය. ඔව් ඒ කියන්නේ පෙර විදර්ශනා ඥානය සංසාරයේ මොකක්ද? ප්‍රගුණ කරලා තියෙන පුරුද්ද. පුරුද්ද. දැන් හිතන්නකෝ මෙතනදී කාට හරි මගපල් ලබන්න බැරි වුණොත් බැරි වෙන හේතුව මොකද්ද? පෙර භාගයේ පුරුදු කළ නැතිකම. පෙර භවවල ප්‍රගුණ කරලා නැහැ. ඒ වගේම සීලාදී ගුණධර්ම දියුණු කරගෙන නැහැ. ඒ ඕන කරන පෙර පින නැහැ. ඒ හේතු මේ කෙටි වචනකින් කිව්වොත් හේතු සම්පත්. අපි ওই ධර්ම දේශනා පවත්වද්දී ඔය ඇත්තන්ට ඇහෙනවා ඇති හේතු සම්පත් කියන වචනේ නිතර කියනවා. ඒ හේතු සම්පත් කියන වචනේට මේ ඔක්කොම එකට අලලලා තමයි කියන්නේ. මේ පූර්ව භාග ප්‍රතිපදාව, පූර්ව යෝගී, පූර්ව වාසනාව, පූර්ව යෝගාවචරාදී ඔක්කොම එකට අරගෙන තමයි කියන්නේ. එතකොට පූර්ව වාසනාව කියලා කියන්නේ පෙර පිනට නම. පුබ්බේව කත පුඤ්ඤතා කියනවනේ රීතම් මංගල මුත්ත මංගල පෙර පින් තියෙන්නට ඕනේ. ඒ වගේම පින්වන්නේ පූර්ව යෝගාවචරය පෙර ආත්ම භාවවල හොඳට බල භාවනා කටයුතු පුරුදු පුහුණු කරපු කෙනෙක් වෙන්න ඕන. එතකොට මෙතෙන්දි මගපල් නොලැබුවොත් ඊළඟ භවයට ඔය ඇත්තෝ යන්නේ මේ ටික කරගත්තොත් මේ කිව්ව පූර්ව භාග ප්‍රතිපදාව ඒ වගේම පූර්ව යෝගයේ පූර්ව වාසනා පූර්ව යෝගාවචරයේ විදිහට නෙමෙයිද? එහෙම තමයි. එතකොට කලින් භවවල ඔබ ඒවා කරගෙන තියෙනවා නම් දැන් ඇවිල්ලා තියෙන්නේ ඒවා ඇතිව. ඒ කියන්නේ හේතු සම්පත් ඇතිව දැන් ඇවිත් තියෙන හින්දා ඒ කටයුතු කරගන්න පුළුවන්. මෙතෙන්දි බැරි වුණොත් බැරි වෙන්නේ පින්වත්නි. ඒකට හේතුව ඇවිත් මේ කිව්ව කාරණා නැතිකම මේක ඊළඟ භවයේ ලැබෙනවා. හරියට භාග්‍යවත් බුදුචානන් වහන්සේ වැඩ සිටියේ කාලයේදී ඒ කාලයේ ධර්ම ශ්‍රවණය කළ මගපල් ලබන්න බැරි වුණු මේ පින්වතුන් පසු කාලේ ලංකාවේදී හරි උප්පත්ති ලැබලා මගපල උපදවා ගත් ආකාරය අපේ බණ පොත්වල සඳහන් වෙනවා. එතකොට පින්වත්නි ඊළඟට ඥාන සම්පයුත්ත සෝබන සිත් සසංකාරික කියන වචන ටික විස්තර කරනවා. ඥාන සම්පයුත්ත කියන්නේ මොකද්ද? කර්ම ඵල දැනගෙන කරන පින්කම්. කිරීම ශ්වාසයෙන් කරන කුසල. හේතු මේ ඵල ප්‍රඥාචෛතසිකය දැනගෙන සිටීම. සෑම සිතකම ඒ කියන්නේ කර්මඵල දැන ගැනීම ප්‍රඥා චෛතසිකය පඤ්ඤේන්ද්‍රිය කියන චෛතසිකය මේ සිත් 15 වීම යෙදෙන්න ඕන. එතකොට සෝබන සිත් කියන්නේ ඇයි? මේ සිත් කුසල සිත්. කුසල් සිත්. කුසල් සිත්. සෝබන චෛතසික යෙදෙන හිත් හින්දා තමයි සෝබන සිත් කියලා කියන්නේ. සෝබන චෛතසික යෙදෙන කුසල් සිත්වල මේ පමණයි. එතකොට කාමාවචර කුසල් සිත්වල හෝ රූපාවචර අරූපාවචර ආදී ඒ සිත්වල සෝබන චෛතසික යෙදෙනවා. මේ කුසල් සිත් කිව්වහම මෙතන විපාක සිත් ත්‍යාසිතුත් ගන්නට ඕන. ඒ කියන්නේ අසෝබන සිත්වල යෙදෙන්නේ සිත් 30ක යෙදෙන්නේ අහේතුක සිත්වල යෙදෙන්නේ නැහැ අනිත් සිත්වල යෙදෙනවා. එතකොට පින්වත්නි ඔය ඇත්ත කියන්න බලන්න සසංකාරික කියන්නේ මෙහෙවීම මෙහෙවීම තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙවීමක් ඇතුව. ඒ කියන්නේ තමන්ගේ හෝ අනුන්ගේ හෝ මෙහෙවීමක් ඇතිව මේ ධානය සිත් ඔක්කොම මෙහෙවීමක් ඇති සිද්ද නැති සිද්ද? මෙහෙවීමක් ඇති සිත් සංකාරික. ඔව් මෙහෙවීමක් තියෙන හිත් තමයි මේ ධාන සිත්. මෙහෙවීමක් අනිවාර්යෙන් තියෙනවා. එතකොට රූපාවචර සිත් ටික කටපාඩමින් දැන් කියන්න බලන්න ඇස් ටික පියාගෙන පත්‍රිකා බලන්න නැතුව විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන සිත්. දෙක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධාන කුසල් සිත්. තුන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධාන කුසල් සිත්. හතර සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන කුසල් සිත්. පහ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධාන කුසල් සිත්. බොහොම හොඳයි පින්වත්නි. ඒ රූපාවචර කුසල් සිත් පහ හඳුන්වපු කොටස ඊළඟට ධානය ගැන කියලා දෙන්න තියෙන්නේ. ඊට කලින් ওই පින්වතුන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. පාඩමට අදාළව විතරක් ගැටලු අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් මහත්මයා. ස්වාමීන් වහන්සේ අර මේ දැන් ඔය කියපු සිත් 15 පහක් රහතන් වහන්සේලාගෙත් ඇති වෙන සිත් කිව්වනේ.
එතකොට ඒවත් ලෞකික සිද්ද ස්වාමීන් වහන්සේ ලෝකෝත්තර අනිවාර්යයෙන්ම. නෙමෙයිද රහතන් වහන්සේලාට? පින්වන්ත මහත්මයා රහතන් වහන්සේලාට ඇතිවන සිත් සම්පූර්ණයෙන්ම අහේතුක සිත් විදිහට ඇතිවෙන්න පුළුවන් අපි අහේතුක සිත් වල ඉගෙන ගත්ත ආකාරයට. අකුසල් සිත් වල ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කාමාවචර කුසල් සිත් විදිහට රහතන් වහන්සේලාට ක්‍රියාසිත ඇති වෙන්නේ කාමසෝබන සිත්වලදී. මෙතනදී රූපාවචර සිත්වලදී රහතන් වහන්සේලාට මේ වැඩි වශයෙන් රූපාවචර භූමියේ පහළවන මේ සිත් වලින් ක්‍රියාසිත බවට පත් වෙලා ඒ කියන්නේ අනාගත කර්ම ශක්තිය නැතිව තිහේතුකව හෝ තිහේතුකව යෙදෙන ක්‍රියාසිත බවට පත් වෙලා ඇති වෙනවා. එතනදී පින්වන්ත මහත්මයා රහතන් වහන්සේලාට ලෝකෝත්තර සිත් විතර ඇති වෙන්නේ කියලා කිව්වොත් ඒක ලෝකෝත්තර සිත් 8ක් විස්තර වශයෙන් ලෝකෝත්තර සිත් 40ක් තියෙනවා. ඒ විස්තර වශයෙන් ලෝකෝත්තර සිත් 40ට යද්දී ප්‍රථම ධානයේ උපදවාගෙන රහත් වුණොත්, ဒုတိ ය ධානයේ උපදවාගෙන රහත් වුණොත්, තෘතීය ධානයේ චතුර්ථ ධානයේ පංචම ධානය උපදවාගෙන රහත් වුණොත් ඒ ධානයේ ඉඳලා රහත් වෙද්දී ඇතිවන හිත ලෝකෝත්තර හිතක් වෙනවා. ඒ වගේම ප්‍රථම ධානයේ ඉඳලා සෝවහන් වුණොත්, ဒုတိ ය ධානයේ ඉඳලා සෝවහන් වුණොත්, තෘතීය ධානයේ ඉඳලා සෝවහන් වුණොත්, චතුර්ථ ධානයේ ඉඳලා සෝවහන් වුණොත්, පංචම ධානයේ ඉඳලා සෝවහන් වුණොත් පින්වන්ත මහත්මයා ඒ සෝවහන්ලාභියාගේ ඒ ධානය හිත ලෝකෝත්තර වෙනවා. සෝහන් සකදාගාමි අනාගාමි අරහත් විදිහට මාර්ගසිත ඵලසිත වලට සිත 40ක් එනවා. හැබැයි මෙතන තියෙන හිත එහෙම නෙමෙයි. මෙතන කතා කරන මේ සිත් ඇවිල්ලා රහතන් වහන්සේ විසින් ධ්‍යාන උපදවා ගන්නකොට ඒ ධ්‍යාන දැන් හිතන් සුස්ක විදාසක රහතන් වහන්සේ නමක් කියලා. සුස්ක විදාසක රහතන් වහන්සේ නමකට නියෝධ සමාපatti සුවීට සමවැදීමේ කැමැත්ත ඇතිව ධ්‍යාන උපදවා ගන්න කටයුතු කර ගන්නවා. එතකොට ප්‍රථම ධ්‍යාන උපදවා ගද්දී රූපාවචර භූමියේ වැඩි වශයෙන් ඇතිවන මේ හිත් තමයි ඒ රහතන් වහන්සේලාට ඇති වෙන්නේ. ඒවා ක්‍රියාසිත වෙනවා. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ ධාන උපදවාගෙන මගපල ලැබුවොත් ඒක ලෝකෝත්තර සිතක් වෙනවා. එතකොට මෙතනදී මේ රූපාවචර සිතක් වෙනවා. එහෙමයි. ලෝකෝත්තර සිතක් වෙන ස්වාමීන් වහන්සේ මේ පංචම ධාන මේ කුමන හෝ ධානයක් නැතෝ කෙසේ හෝ සෝවාන් මාර්ග ඵල යන ආදී තියෙන්නම ඕන. මග ඵල තියෙන්නම ඕන. අනිවාර්යයෙන්. ඒක තව පොඩ්ඩක් පැහැදිලිව ඇහුන්නේ කියන්න හපෝ. මාර්ග චිත්තයට හෝ ඵල චිත්තයට අනිවාර්යෙන් වැටලා තියෙන්න ඕන. ධානයක් තිබිලා හෝ නැතිව හෝ. ඒ කියන්නේ ධානයක් ඇතිව මාර්ගයේ ලැබුවා නම්, ධානයක් ඇතිව මාර්ගසිත ඇති වුණා නම් ඒ කෙනාගේ ඒ හිත ලෝකෝත්තර මාර්ග හිතක් වෙනවා. ඒකටම අනුරූපීව ලෝකෝත්තර ඵල හිතකුත් ලැබෙනවා. හැබැයි එහෙම නැතිව රහත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේට ඇති වෙන සිත ඇවිල්ලා ධානයක් උපදවාගෙන සත්‍යස් බෝධිපාසක ධර්මෝ එකට හේතු මාර්ග හිතක් නෙමේ. ඒ රහතන් වහන්සේට ඇතුනේ මෙතන මේ කියන බෝධිපාසක ධර්ම එකට හේතු මාර්ග හිතක් නෙමේ. රූපාවචර ක්‍රියාසිතක්. උන්වහන්සේලාට විපාක ශක්තියක් නැහැ. පැහැදිලිද? හොඳයි. ඔය ඇත්තන්ට තව ගැටලු තියෙනවද? ඊළඟ පාඩමට යමු එන්නද? සන්නස අවසරයි. අනද අපි දැන් රූපාවචර කුසල් සිත් 5 කියනකොට එතන පංචම ධානය කුසල් සිත ගැන අපි සඳහන් වුණා. නමුත් අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ ධාන 4ක් නේ. ඒ පංචම ධානය සම්බන්ධයෙන් අපි වැඩි සඳහන් වෙන්නේ නැහැ. මෙතන මොකද සම්බන්ධ මේ පංචම ධානය කියලා කියන්නේ? එතන පින්වන්ත මහත්මයා එන්නේ මෙහෙමයි. දැන් මෙතන ධාන අංග විදිහට එනවානේ අංග 5ක්. ඒ තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. විතක්කේ කියන්නේ අරමුණට සිත නැන්වීම, විචාරය කියන්නේ නන්නු අරමුණේ හැසිරීම, ඒ පීතිය, ඒ සුඛය, ඒ බලවත් ඒකාග්‍රතාවය. එතකොට සූත දේශනාවලදී අපට හම්බ වෙනවා මේ ධාන 4ක් විදිහට.
අභිධර්මයේදී අපි සියල්ල පැහැදිලිව වෙන් වශයෙන් ගන්නකොට ධ්‍යාන 5ක් විදියට එකක් නැහැර පැහැදිලිව විස්තර කර ගන්නවා. ධ්‍යාන 4ක් විදියට ගත්තත් 5ක් විදියට ගත්තත් එතන වෙනසකට එන්නේ විතක්ක ਵਿਚාර දෙක ප්‍රථම ධ්‍යානයේදී එකට අරගෙන ගත්තාම විතක්ක ਵਿਚාර පීසුක ඒකාග්‍රතාව කියන පහම එකට ගත්තාම ඒක ප්‍රථම ධානයේ ဒုတိ ය ධානයේදී විතක්ක ਵਿਚාර දෙකම නැතිව පීතිසුක ඒකාග්‍රතාව විදියට ගත්තාම ඒක ဒုတိ ය ධානයේ වෙනවා. තෘතිය ධානයේදී පීතිය නැතුව සුඛ ඒකාග්‍රතාව විදියට ගත්තාම මේක තෘතිය ධානයේ වෙනවා. සුඛේ නැතුව මේ උපේක්ඛා ඒකාග්‍රතාව විදියට ගත්තාම මේක චතුර්ථ ධානය වෙනවා. ඒක සූත්‍ර දේශනාව සම්මුති දේශනාවලදී තේරුම් ගැනීමේ පහසුවට තියෙන දේශනාවලදී ඒ විදිහට තේරුම් ගන්න ඕන. විතක්කේ කියන්නේ අරමුණට සිත නැන්වීම, නැන්නූ අරමුණේ හැසිරීම තමයි විචාරය කියලා කියන්නේ. හරියට ගන්ඨාරයකට ගහනවා වගේ විතක්කය, ඒකෙන් විහිදෙන සියුම් හඬ වගේ විචාරය. ඒකේ විදිහට තේරුම් ගන්නට ඕන. අර ඒ විදිහට ධ්‍යාන 4කුත් ධ්‍යාන 5ක් විදිහට එන්නේ මේ වෙන වෙනම අංග ගත්තාම මෙතන පංචම ධ්‍යානෙ ඊට වැදගත් තැනක්. මොකද දැන් අපි ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන භූමිවලදී සිත එක අරමුණක තබාගෙන හිතේ තත්ත්වේ වෙනස් කර කර අවදාරික ධානාංග මුලින්ම නීවරණ නැති කරගෙන ධානාංග ඇති කර ගන්නවා. ඊට පස්සේ ධානාංග ටික එක එක නැති කරගෙන අන්තිමට උපේක්ඛා ඒකාග්‍රතාවයක් දක්වනවා. හිත බලවත්ම තත්ත්වයකට දියුණු කර ගන්නවා. හැබැයි පංචම ධානය ඊට වඩා වෙනස් වෙනවා. එතනදී ඒක මේ පින්වත්නි චෛතසිකයේ අනුව වෙනස් කර ගන්න පුළුවන්. මෙතෙක් වේලා එකම අරමුණක් ඔස්සේ සිත දියුණු කරගෙන ආවාට දැන් අරමුණ වෙනස් කරලා අරමුණ වෙනස් කරගෙන දියුණු තත්ත්වයටපත් වෙනවා. ඒ තමයි ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ ආදී විදිහට ආකාසානංචායතනෙ, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියන හතරම පංචම ධානයට අනුව තමයි තේරුම් ගන්න ඕනේ. ඒක පංචම ධානයටයි අයිති වෙන්නේ. පැහැදිලිද? පැහැදිලි සාන තෙරුවන් සරණයි. තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වෙන ප්‍රශ්න නැත්නම් මේ දැන් සානත් අපි දැන් මෙහෙම අපි බ්‍රහ්ම ලෝකවල ඉපදීම ධ්‍යාන ලබාගෙන ඉපදීම සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා කළ යුතු දෙයක්ද ස්වාමීන් වහන්සේ? මොකද අපි සාමාන්‍යයෙන් දැන් විදර්ශනා භාවනාවක් කරනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ පංච උපාදානස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් එහෙම නැත්නම් පුද්ගල භාවයක් ලබා ගැනීම සුදුසු නැති බවක් වගේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් භාවනා කරනකොට කරන්නේ. නමුත් අපි දැන් මේ වගේ සිත හදාගෙන බ්‍රහ්ම ලෝකවල ඉපදීම ප්‍රාර්ථනා කිරීම එහෙම නැත්නම් ගැන කිසි උනන්දුවක් ඇති කර ගැනීම හොඳද? එහෙම නැත්නම් අත්තරම ස්වාමීන් වහන්සේ අවශ්‍ය නැද්ද ස්වාමීන් වහන්සේ? කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඒ තමයි කවදාවත් ඇහිලා තියෙනවද අපි කියනවා බ්‍රහ්ම ලෝකයක් දිව්‍ය ලෝකයක් ප්‍රාර්ථනා කරන අරමුණු කරන්න කියලා? කිසිම දවසක කියන්නේ නැහැ. හැම වෙලාවෙම අපි කියන්නේ මොකද්ද? නිවන අරමුණු කරන්න. නිවනම අරමුණු කරන්න කියලා කියන්නේ. නිවන ප්‍රාර්ථනා කරන නිවනම අරමුණු කරන්න කියලා. එතකොට නිවනමයි ඔය ඇත්ත අරමුණු කරන්න ඕන. එතකොට අකුසලසිත අතරින් පතර ඇති වෙන්න ඉඩක් නැහැ. පුණ්‍ය කර්මයක් එක්ක මේ වගේ බ්‍රහ්ම දිව්‍ය ආදී සම්පත් ප්‍රාර්ථනා කාදී එතන ලෝභ මෝහ සිතුත් අතරින් පතර ඇති වෙනකොට කුසලයේ උනා දුර්වල තත්යකටපත් වෙනවා. නමුත් ඒතන උපදින්න පුළුවන්කම ලැබෙයි. නමුත් පින්වත්නි දීර්ඝ සංසාරේ ඉන්නේ. හැබැයි මෙහෙම දෙයක් වුණාට කමන්නේ. ඒ තමයි ඔය පින්වතුන් නිවනම අරමුණු කරගෙන කටයුතු කරන. ඉතින්දි ධානයත් උපදවාගෙන විස්කම්බන පහනේ සෝයත් ලබාගෙන කටයුතු කරනවා. හැබැයි එහෙම ඉන්නකොට ඔය ඇත්තන්ට බැරි වෙනවා කිසිම මාර්ගඵලයක් උපදවා ගන්න. ඔය ඇත්තන්ට මාර්ගඵලයක් උපදවා ගන්න බැරුව ඔබ මැරුණොත් පින්වත්නි ඔය ඇත්තෝ ධානයක නම් හිටියේ නැවත උපදින්නේ නරක තිරසම් ප්‍රේත අසුර මනුස්ස දිව්‍ය භූමි 6 බ්‍රහ්ම භූමි කියන මේ තැන් වලින් කොතනද? ධානයක ඉඳලා ස්වාමීන් වහන්සේ. ඔව් ධානයක ඉඳලා බ්‍රහ්මතලයක ඉපදින්න. අනිවාර්යයෙන් මේ ධානයට අනුරූපී බ්‍රහ්මතලයක උපදින්නේ. නරකේ ඉපදලා පුළුවන් ද මාර්ගඵල ලබන්න? බෑ.
අල්ලු කපුටු හාව ගෑන්ඩියෝ ගෙම්බෝ හූනෝ මාර්ගඵල ලැබුවා කියලා අහලා තියෙනවද? නෑ නෑ. ඒවට ඒක හේතු තිරිසන් සත්ත්වයින්ටත් බෑ. එතකොට ප්‍රේත ප්‍රේතියන්ට පුළුවන් ද මගඵල ලබන්න? බෑ ස්වාමීන් එතකොට අසුරයින්ට පුළුවන්ද? බෑ. මනුස්ස ලෝකේ අන්ධගොළු බිහිරි මන්දබුද්ධිකයට පුළුවන්ද? උප්පත්තියෙන් මන්දගොළු දිහේතුකයට පුළුවන්ද? ಜಾති අන්ධගොළු බිහිරි දිහේතුකයට පුළුවන්ද? බෑ. හැබැයි දිහේතුකයට පුළුවන්ද? හේතු සම්පත් තියෙනවා ස්වාමීන් ඔව් වහන්සේ. ස්වාමී. දිහේතුක ඌ පමණින් පුළුවන්ද? බෑ. බෑ. හේතුක හේතු ඌ සම්පත් පමණින් තියෙන්න ඕන. හේතු සම්පත් හේතු අනිවාර්යයෙන්ම සම්පත් තියෙන්න ඕන. තියෙන්න. දැන් මේ විදිහට ධානාදී උපදවා ගත්තොත් ඔය පින්වතුන්ට මේකත් ditta ධම්ම වේත්නී වශයෙන් උපකාර වෙනවාද නැද්ද? උපකාර වෙනවා උපකාර භාවනාවේ. වෙනවා. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම ජීවත් ඉද්දිත් ඒක උපකාර වෙනවා. එතකොට එක සිතකට විපාක කීයක් හම්බ වෙනවද? එක විපාක සිතයි. එක හිතකට එක විපාක සිතයි. එක හිතකට එක විපාකයයි හම්බ වෙන්නේ. එක හිතකට එක විපාකයක් කියන්නේ ඔය පින්වතුන්ට මේ ජීවිත කාලේ පැයක් පුළුවන් වුණොතින් ධාන පිරිහෙන්නේ නැතුව ප්‍රථම ධානය හරි ဒုတိ ය ධානය හරි ඉන්න. එතකොට මේ පැයට ගැලපෙන ආකාරයට ප්‍රවෘත්ති විපාක ලැබෙන ස්වභාවයෙන් ඔය ඇත්තන්ට ditta ධම්ම වේත්නී විපාකේ ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ලැබෙන්නේ පළවෙනි ජවන්සිතට අනුව. එතකොට පැයටම හම්බ වුණ පළවෙනි ජවන්සිත අනුව ditta ධම්ම වේත්නී ප්‍රතිඵල වුණත් ඔය ඇත්තන්ට ලැබෙනවා. පැයක් තුලම. ස්වාමීන් වහන්සේ පස්සේ භවයක බැරිද ඒක? අනිවාර්යයෙන්ම අනාගත භවවලට ලැබෙනවා මේ පින්වත්නි උපපාච්‍ය වේත්නී විදිහට අන්තිම ජවනේ මැදි ජවන් වල හැටියට මේ අපරාපරිය වේත්නී විදිහට අනාගත සසරට ලැබෙනවා. ඊළඟ භවයට උපපාච්‍ය වේත්නීය අපරාපරිය වේත්නී වෙන මැද ජවන් පහ අනාගත සසරට. ස්වාමීන් වහන්සේ දැන් මේ ධානා සිත්වල ප්‍රඥාව තියෙනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සුදු ජාතිකයින් ඒගොල්ලෝ භාවනා කරනවා ධානා ලබා ගන්නවා. එතකොට දැන් නිගණ්ඨ අය මිත්‍යා දෘෂ්ටික අය දැන් ඉන්දියාවේ හිටි අය ඒගොල්ලෝ භාවනා කරනවා ධානා ලබනවා. එතන ප්‍රඥාවක් යෙදෙනවද ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ? අනිවාර්යයෙන්ම ඒ ඇත්තන්ගේ ඥානයක් යෙදෙනවා. හැබැයි මේ ඥානය යොදාගන්නේ මාර්ගයේ වරද්දගෙන. දැන් හිතන්නකෝ පංචම ධානයේ උපදවාගෙන වායුව කසනීයට සමවැදලා මේ ඔක්කොම කරදර මේ සසර යන්නේ මේ හිතින්ද මේ හිත නැති කරගන්න ඕන කියලා සමහර උදවිය මේ සම්මාදිට්ඨිය නැතුව මේ මාර්ගයේ වරද්දගෙන කටයුතු කළාට පස්සේ හිත නැති කරගන්න භාවනා කළාම ඒ මානින් මත උපදින්නේ කොහේද? ප්‍රසාන සත්‍ය. ඒක අසංඥ සත්‍ය උපදින්නේ මේ සාමාන්‍ය කාමාවචර භූමියේ ඉන්න ඇයිද නැත්නම් ප්‍රථම ධානය වගේ තත්ත්වයක ඉන්න ඇයි නැත්නම් ඉහළම ධානයක් උපදවා ගත්ත ඇයිද? ඉහළම ධානයක් උපදවා ගත්තා. ඒක පංචම ධානයේ වරදවා ගත්ත අය. ඔය කොච්චර මේ බල සම්පන්න වුණත් පින්වත්නි මේ මාර්ගය වරද්දගත්තොත් වැරදුනහම තමයි. එත්නම් ස්වාමීන් වහන්සේ එතකොට ඒ අය මේ කර්මඵලයේ විශ්වාස කරනවද? ඒ උදවියට යම් තාද්දුරකට ඒ ධානයේට පාදක වෙන ආකාරයට කර්මඵල විශ්වාසයක් තියෙනවා. එතකොට ඒ උදවියට යම් තාද්දුරකට අවශ්‍ය ප්‍රමාණයට ඥානය ඒ වගේම පඤ්ඤේන්ද්‍රිය තියෙනවා. ඒ කියන්නේ කර්මහා කර්ම විපාකීති විශ්වාසයක් තියෙනවා. හේතුඵල ධර්මයන් පිළිබඳ යම් කිසි විශ්වාසයක් තියෙනවා. ධර්මාර්ථත් ඒ අය හොඳට දන්නවා. ඒ වගේම පාප ධර්මයන් ගනොත් ඒ අය වැළකීලා ඉන්නවා. කොහොමත් ඉතින් කාමච්ඡන්ද ව්‍යාපාදින මේ දුද්දචු කුච්චන් කොහොමත් නැහැනේ. ඒ වුණාට නිවන කියලා හිතන් ඉන්නේ වැරදි තැනක්. අරමුණ වැරදිද ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් ඒ කියන්නේ ඒකිනා නිවන කියලා ඇති කරගත්ත දෘෂ්ටිය හරි දෘෂ්ටියක්ද වැරදි දෘෂ්ටියක්ද? සිත නැති කර ගැනීම නිවනයි කියලා හිතුවොත් ඒක ඔය ඇත්තු හිතන්නේ සම්මාදිට්ඨියද මිත්‍යාදිට්ඨියද? වැරදි දෘෂ්ටියක්නේ. එහෙමයි. එවන් සනස. හොඳයි පින්වත්නි. දැන් ඔය පංච උපාදානස්කන්ධය අපි ගත්තාම ඒකත් තුනී වෙනවද ධානය ලබාගෙන යනකොට? දැන් අර පස්වෙනි ධානයට එනකොට උපේක්ඛා අවස්ථාව කියන්නේ ආකාශයයි විඥානයයි ඉතිහාට බලන එක නේද හඳුරන්නේ?
ආකාසය අනන්තයි කියලා බලන එක. මෙතනදී උපේක්ඛා කියලා කිව්වහම මදහත් වේදනාවෙන් යුක්ත අවස්ථාව ඊට පස්සේ අරූපාවචර ධාන වලට යොමු වෙන්න ඕන. යොමු වෙද්දී එතෙන්දී අරමුණ ගන්න ඕන ආකාසය අනන්තයි කියලා. එහෙම වෙනස් වෙවි ඉස්සරහට එන්න ඕන. මහත්මයා අහන්න ගිය ප්‍රශ්නේ මං එහෙම ස්වාමීන් වහන්සේ අහන්න ගිය ප්‍රශ්නේ දැන් අර අපි මේ විදර්ශනාවෙන් යන රූප වේදනා සංඥා සංකාර නැති කරනවානේ. ඒක තුනීවීමකුත් එනවද ඔය මේ ධ්‍යාන මාර්ග පහේ යනකොට පොඩ්ඩක් වගේ. ධ්‍යාන මාර්ගඵලයට යනකොට ධ්‍යානවලින් මාර්ගඵල වලට යනකොට පංච උපාදානස්කන්ධය තුනී වෙනවද කියලා ඇහුවොත් ඒක මෙන්න මෙහෙ වෙනවා. දැන් අපි දැන් ඔය ඇත්තෝ කිලිම විදර්ශනා භාවනාවට යොමු වුණොත් එතනදී කාමච්ඡන්දේ ව්‍යාපාදේ තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයෝ ඇතිවයි විදර්ශනාවට යන්නේ. ඒක විදර්ශනා භාවනාව අතරේ කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී ඒ නීවරණ ධර්මයන්ගේ කෙලෙස් ධර්මයන්ගේ 10 පීඩාව ඔබට තියෙනවා. කෙලෙස් 10 පීඩාව ඇතිවයි ඔය ඇත්තෝ නාම රූප ස්කන්ධ ධාතු ආයතනාදී විමසා බලමින් විදර්ශනා ඥානෙ දියුණු කරගන්නට කටයුතු කරන්නේ. නමුත් පින්වත්නි ධානලාභියාට ඒක නැහැ. ධානලාභියාට කෙලෙස් 10 පීඩාව ඒ විදිහට නැහැ. ඔහුට හරි පහසුයි. ඔහුට හරිම ඊටාම පහසුයි. ඒකනේ භාග්‍යවත් ලෝකුරු බුදුරජාණන් වහන්සේ චූලහත්ථිපදෝපම සූත්‍ර වගේ බොහෝ සූත්‍ර ධර්ම දේශනාවල ධාන වර්ණනා කරන්නේ. සංඝරත්නයේගේ පැත්තෙන් උපදේශ දෙන හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන පිළිබඳව විස්තර දේශනාවක් කරනවා. හැබැයි ගිහි පින්වතුන්ගේ පැත්තෙන් උපදේශ දෙනකොට ඒ පිළිබඳව විස්තර කරනවා අඩුයි. සංඝරත්නයේගේ පැත්තෙන් ධ්‍යාන පිළිබඳව බොහෝම වර්ණනා කිරීමකුත් වෙනවා. සත්පුරුෂ පින්වත්නි ධ්‍යාන උපදවා ගත්තොත් ප්‍රථම ධ්‍යානයේදීම ධ්‍යාන අංග ටික ලැබෙන්නේම කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී නසා තමයි ඒ විස්කම්බන පහණයෙන් තමයි විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන අංග ටික ලැබෙන්නේ. ඒ ධ්‍යානයට සමවැදලා ඒකෙන් අවදි වුණාට පස්සේ ධ්‍යානයට පාදක වෙච්ච නාම ධර්මයන් විමසා බලා විදර්ශනාවට එන්නේ යෝගාවචරයාට පහසුයි. යෝගාවචරයාට කෙලින්ම විදර්ශනාවට යොමු වුණු කෙනෙක්ට ඇතිවන පංචකාම සම්පත් කෙරෙහි බලවත් ලෝභය වන කාමච්ඡන්දේ ව්‍යාපාදේ තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී පීඩාව ඇති වෙන්නේ නැහැ. එහෙම පීඩාවකින් තොරව සුවසේ විදර්ශනාවට එන්න පුළුවන්කම ලැබෙනවා ධානලාභියට. බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔවන්න. සයනස දැන් අපි දැන් සාමාන්‍යයෙන් කුසලයක් කරනකොට දානයක් දෙනකොට වගේදී සමහර වෙලාවට සයනස කෙලෙසුත් යෙදෙන්න පුළුවන් නිසා ඒවා අර උත්කෘෂ්ඨ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් වෙන්නේ නැහැ නේ සයනස. එතකොට ධානයකට සමවැදිලා පැයක් විතර ධානයේ සමවැදිලා හිටියාම ඒ පැය පුරාම කෙනෙකුට ඇති වෙන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් සිද්ධ සයනස. බොහොම හොඳයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ ඒකත්. ඔබ පින්වත්නි ධානයේට සමවැදලා ඉන්නකොට ඒ කිනාට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත කුසාසිතම තමයි ඇති වෙන්නේ. මොකද මෙහෙවීමක් ඇතිසිතනේ. මෙහෙවීමක් ඇතිසිත වගේම අනිවාර්යයෙන්ම හේතු තුනම යෙදෙන්නත් එපායි. අලෝභය, අදෝසය, අමෝහය කියන හේතු තුනම යෙදනවා. බොහොම උත්කෘෂ්ඨ ප්‍රතිඵලත් ඒ ඇයට ලබා ගන්න පුළුවන්. ඒක දුර්වල මට්ටමට උනත් ඇති වෙන ඕමක තත්යකටපත් වෙන අවස්ථා නැතුව නෙමේ කෙනෙක්ට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත බල සම්පන්න කුසල් ඇතිව නීවරණ ධර්මයන් නැති කරගත් කුසල సంతානයක පැයක් ඉන්න පුළුවන් කියන්නේ ඉලිකිනාගේ ඒ නාම රූප වලට අනාගතයේදී මෙලොවට සහ ඒක දිට්ඨ ධම්ම වේත්නි උපජ්ජ වේත්නි අපරාපරිය වේත්නි විදිහට ලැබෙන ප්‍රතිඵල අතිවිශාල වෙනවයි කියන එක. එලිකෙනාට සාමාන්‍යයෙන් කාමාවචර සිත් ස්වභාවයක ඉන්න කෙනෙක් දාන ආදී පින්කම් කරනකොට අතරින් පතර ඇතිවන පීඩාව වගේ නෙමේ ධානයේකට සමවැදලා ධානයෙන් අවදි වෙලා ධානයට පාදක වෙච්ච නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට යනකොට ඒ කෙනාගේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ tattve බොහොම ප්‍රබලව තියෙනවා. ඒ හින්දාම තමයි රූප ධර්ම වලට වඩා හුරු පුදුණු තමන් ගැවසුණු භූමියේ නාම ධර්ම හොඳට වටහා ගන්න පුළුවන් වෙන්නේ. සුස්ක
මස්තිස්ක විදාසකයට වඩා ඒ පැත්තෙන් ඉන්න කෙනෙක්ගේ ගමනත් ගොඩක් වේගවත් වෙනවා. ඒ කියන්නේ සානස අපි අනිත් කුසල් වඩන්නවට වැඩිය උත්සාහ කරනවට වැඩිය ධානයක් ලබා ගන්න උත්සාහ කරනවා නම් අපිට සසරට අවශ්‍ය කුසල් පවා එතනින් කියන්නේ උත්කෘෂ්ඨ මහා කුසල් සිත් ලබා ගන්න පුළුවන් නේද සානස? එතනත් නම් මෙහෙම දෙයක් තියෙනවා ධානයක් උපදවා ගත්තොත් ධානවල විපාකයෝ ලැබෙන බල සම්පන්න ඥානවන්තකමක් ඇති වෙනවා ඒ වගේ වහාසිත එකඟ වෙනවා අනිත් ඒ වගේ බුද්ධි චේත ලක්ෂණය වීගයෙන් ඇති වෙනවා බොහෝ ප්‍රතිඵල ලැබුණට ආහාර ලැබෙන්නේ නැහැ ඉඳුන් හිටුන් ලැබෙන්නේ නැහැ භවෝග සම්පත් ලැබෙන්නේ නැහැ කල්යාණ මිත්‍ර පරිවාර සම්පත් ලැබෙන්නේ නැහැ ඒව ලැබෙන්න නම් ඒව ලැබෙන ඒව කරගන්න වෙනවා ඒව නැතුව මුකුත් කරගන්න බෑනේ. ඒක තමයි කාල පිළින්න එපාය. භාවනා කියන්නේ ඒකනේ සන්නස්. ඔව්. දාන සීල භාවනාවෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරගන්න. ඔව් අහන්න. ස්වාමීන් වහන්සේ දැන් ධානය ගැන කතා කරනකොට අපිට නිතරම ඇහෙන වචනයක්නේ ධාන නොපිරිහි පවත්වා ගත්තොත් කියන එක. ස්වාමීන් වහන්සේ මේ ධාන පිරිහෙන එකත් නොපිරිහෙන එකත් කොහොමද? දැන් ධානලාභියෙක් මුළු ජීවිත කාලෙම ඒ ධානය තියාගන්න ඕනද? ඒක කොහොම මොකද්ද ස්වාමීන් වහන්සේ එතන ඔබ වහන්සේගේ විග්‍රහය? තෙරුවන් සරණයි. එක පුංචි හාමුදුරුවෝ නමක් තවුණ හාමුදුරුවෝ නමක් සාමණේර හාමුදුරුවෝ නමක් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේත් එක්ක කටයුතු කරමින් ඉන්න අතරේදී ආචාර්යයන් වහන්සේ රුවන්මැලි චෛත්‍ය රාජාන් වහන්සේට වන්දනා කරන්න කැමැත්ත ඇති වෙනවා. පොඩි හාමුදුරුවෝත් එක්ක රුවන්මැලි සෑයට වැඩම කරනවා. ආචාර්යයන් වහන්සේ රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ මළුවට වැඩම කරද්දී පොඩි හාමුදුරුවෝ තිමීට පිටිපස්සෙන් වැඩම කරලා ආචාර්යයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මල් ලැබුණොත් පූජා කරනවද කියලා. ඔව් මල් මේ වෙලාවේ තියෙනවා නම් බොහොම හොඳයි කියලා කියනවා. එතකොටම ඊති බලයෙන් අර අභිඥා උපදවාගෙන හිටියේ මේ සාමණේර පොඩි හාමුදුරුව හිමාලයේම මල් සනිකවම ගෙනල්ලා අපේ පින්බර මහරහතන් වහන්සේගේ අතට දූතට ලබා දෙනවා. මල් පූජා කරන මල්ලීත් අවසන් නොවන විදිහටම අදිෂ්ඨාන කරලා පොඩි හාමුදුරුව ඒ තරම් බල සම්පන්න හේතියක් තිබ්බා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ බැලුවා මගේ ශිෂ්‍ය මේ පොඩි හාමුදුරුව හරිම දක්ෂයෙක්නේ මේ තරම් ඊතිපාත්‍යහාර උපදවා ගන්න පුළුවන් තරම් හැකියාවක් ලැබුණා කියන්නේ කොහොමද අනාගතයේ මේක තියෙනවද අනාගතේ කොහොමද වෙන්නේ කියලා අනාගතයේ බලනවා රහතන් වහන්සේත්. එතකොට දකිනා පොඩි හාමුදුරුවෝ අහසෙන් වැඩම කරනකොට කාන්තාවක් හින්දා ධානය නැති කර ගන්නවා කියලා ඒ ගැන දැකලා ඒකට අවවාද කරන යවවාදයට පොඩි හාමුදුරුවෝ කැමති වෙන්නේ නැහැ. ඒක රුස්සන්නේ නැහැ. පොඩි හාමුදුරුවෝ ටිකක් ඊට පස්සේ අවවාද දුන්න හින්දා ගුරු හාමුදුරුවන්ගෙන් ඈත් වෙනවා. ඈත් වෙලා කටයුතු කළා. දවසක් සිවුරු පිරිකර පිණ්ඩපාත වඩිනකොට අරගෙන එන අතරේදී අහසින් වැඩම කරද්දී පේසකර්මාර තරුණියක් නව යෝගන් තරුණියක් ඒ විලක වැවක මේ නාමින් ඉන්නවා දැකලා ඒ එක්කම අර යටපත් කරගෙන හිටිය කෙලෙස් ටික නැවත මතුවෙලා ධානයෙන් පිරිහිලා රහතන් වහන්සේ මේ කිව්ව අනවැකිය සම්පූර්ණ වෙමින් එහෙමම පොළොවට පහත් වෙනවා. ඕක කියද්දිම ඔය ඇත්ත මතක් කරගන්නවා යන්න දෙන්න එපා. ඔබේ දූතරු කාටවත් කලිසම් එහෙම ඇදගෙන ආරණ සීනාසන වලට පන්සල් වලට භාගයට ඇඳගෙන එහෙම යන්න දෙන්න එපා. සංවරව යවන්න ඕන. පින්වත්නි අර විදිහට අහසින් වැඩම කරපු සාමණේර හාමුදුරුව අර විදිහට ධානය පිරිහිලා පහළට පහත් වෙනවා. ඒ වගේ ඕන වෙලාවක ධානය පිරිහෙන්න පුළුවන් කාමච්ඡන්ද ආදී අරමුණු මතුවෙනකොට. නැති කරපු අරමුණු අපව මතුවුනොත්. ඒ ධානය පිරිහෙන්නේ අර කාමච්ඡන්ද ඒ නීවරණ යටපත් කරගෙන තියෙන නිසා තමයි ධානය ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒතර නීවරණ මොන හරි මතුවුනොත් ඒක නැති වෙනවා. ඔව් ඒකයි විස්කම්බන පහනේ ඉන්න තාක් කාලයක් පුළුවන්. හැබැයි විස්කම්බන පහනේ හිටියාට ඒක කොයි වෙලාවෙ හරි නැතුණු ගමන්ම නැවතත් අර තත්ත්වය මතුවෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි පාඩමට යමු. දැන් ධානය ගැන විස්තර කරන්නේ. පින්වත්නි ඊළඟට ධානය පත්‍රිකාව ගන්න විවිධ අරමුණු විසෙහි විසිර පැවතීම තමයි හිතේ ස්වභාවය. ඒ වික්ෂිප්ත වුණු විවිධ අරමුණු වල පැතිරලා පවතින
දියුණු කරගත්තේ නැති අභාවිත වුණු හිත භාවිත තත්ත්වයට ගන්නත් සමාධිය උපදවා ගන්නත් පින්වත්නි ධ්‍යාන උපකාර වෙනවා. මේ ධ්‍යාන ඔන්න දැන් දෙආකාරයකට ඔබ දැනගන්න ඕන. ධ්‍යාන දෙආකාරයක දැන් ටිකට කලින් කිව්ව කවන මෙතෙන්දි මතුවෙනවා. එකක් තමයි ලක්කන උපනිච්ඡානය. අනිත් එක ආරම්මන උපනිච්ඡානය. එතකොට ලක්කන උපනිච්ඡානය ඒ වගේම ආරම්මන උපනිච්ඡානය. ලක්කන උපනිච්ඡානයේ තමයි පින්වත්නි විදර්ශනා භූමියට නන්වන ත්‍රිලක්ෂණයට පාදක කරගන්නේ. ඒ කියන්නේ විදර්ශනා භූමිය ඇවිල්ලා ඔබ ආත්මය කියලා කතා කරන හිතලුව ඔය ඇත්තෝ මම සත්‍යයා පුද්ගලයා කියලා කතා කරන්නේ මනස්ගතයේ හිතලුවේ හැබැයි ස්වභාවය ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතා බව තේරුම් අරගෙන මේ ස්කන්ධ ධාතු ආයතනාදී ධර්මතා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට දකින්න ඕන. ඒ ධර්මතාවල උපාදස්රණය තිතික්ෂණය භංගක්ෂණය කියන සනත්වයට පත්තන විදිය තේරුම් අරගෙන ඒ සනත්වයට පත්තන ධර්මතාවයන්ගේ හට ගැනීම සහ නැතිවීම කියන උදයවේ තත්ත්වය දැකලා ඒ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන සනත්වයට පත්වන උදයව්‍ය ධර්මයන්ගේ හැබෑම ලක්ෂණය අනිත්‍ය තත්වයයි දුක්ඛ තත්වයයි අනාත්ම තත්වයයි කියලා පින්වත්නි ත්‍රිලක්ෂණයට නන්වල බලන්නට පුරුදු පුහුණු කරගන්නට ඕන. ත්‍රිලක්ෂණයට නන්වන්න ඕනේ. ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක. අනිත්‍ය කියලා කියන්නේ නිට්ටය නොවන ස්වභාවය ඇතිව නැතුව යන ස්ථිරසා නොවන ස්වභාවය අනිත්‍යයි. එතකොට දුක්ඛ ස්වභාවය කියන්නේ අනිත්‍ය තත්වයෙන් පීඩාටපත් වෙනවා දිව්‍ය ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදියත් මනුස්ස ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදියත් බ්‍රහ්ම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදියත් සතර අපාගත ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදියත් මේ කොතනක පැවතුනත් පින්වත්නි ඇතිවීම නැතිවීම දෙකෙන් පීඩාට පත් වෙනවා නම් ඒක සැප ධර්මයක් නෙමෙයි දුක්ඛ ධර්මයක් වෙනවා. දෙයක් අනිත්‍ය නම් දෙයක් දුක් නම් ඒ තුල ආත්මයේ විදිහට සත්‍යයා විදිහට පුද්ගලයා විදිහට මම විදිහට කතා කරන දෙයක් තියෙනවාද කියලා බැලුවොත් ඔය ඇත්තන්ට හම්බ වෙන්නේ එහෙම දෙයක් නැහැ කියන එක. මව්කුස පිළිසිඳ ගත්ත දිනයේ පටන් අද දක්වා ඔබ ගැන හොයාගෙන යද්දී ඔය ඇත්තන්ට මේ මොහොතේ අද ගත්ත ආහාර උනත් විවිධ රටවල සමහර රටවල මේ වෙලාව උදෑසන තවත් සමහර රටවල දහවල් තවත් සමහර රටවල මේ වෙලාවේ මධ්‍යම රාත්‍රිය අපේ වගේ. එතකොට පින්වත්නි ගත්ත ආහාර වුණත් මේ වෙනකොට ඒ විවිධ රූපාදී උපදවල අවසාන තත්ත්වයකට මල පහදී තත්ත්වයකට පත්වලා එතකොට මේ විදිහට මේ හැම මොහොතකම සනයක් පාසා ඇතිව නැතු යන ස්වභාවයෙන් යුක්තයි මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී. ඒ හැබෑම තත්ත්වයේ ආත්මය මම කියලා දෙයක් නැහැ. මේවා හේතුන්ගෙන් හටගන්න ධර්මතා ඒ ධර්මතා නැතිව යද්දි නැවතත් හටගන්නවා හේතු තියෙන හින්දා නැතිව යද්දි නැවතත් හට ගන්නවා හේතු තියෙන හින්දා හරියට ඔබ උදේ ආහාර ගන්නවා රූප ටික පවත්වාගෙන යනවා අහපව ඒක ඉවර වෙනකොට අහපව දවල් ආහාර ගන්නවා අහපව රූප පවත්වාගෙන යනවා ඒ ඕජා සත්‍ය ඉවර වෙද්දී අහපව රාත්‍රියට ආහාර ගන්නවා අහපව රූප ටික පවත්වා ගන්නවා මේ විදිහට පින්වත්නි හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් ලක්කන උපනිච්ඡානය කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන ආදී සනත්වයට පත්වන උදයව්‍ය ධර්මයන්ගේ සැබෑ ලක්ෂණය වන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට සලකා නංවා බලන්නට දියුණු කරගන්නා ධානය. කවුරු හරි පින්වතේ ප්‍රථම ධානය උපදවාගෙන ත්‍රිලක්ෂණයට නංවා නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට යනවා නම් ඒ පින්වතාගේ හෝ පින්වතියගේ ධානය ලක්කන උපනිච්ඡානය වෙනවා. ဒုတိ ය ධාන තෘතිය ධාන ආදී විදියට ගත්තාම ඒ ධානය ලක්කන උපනිච්ඡානය වෙනවා. ධ්‍යාන උපදවාගත් ධ්‍යානයෙන් විදර්ශනාවට යොමු වීම. ඊට පස්සේ ඊළඟ එක ආරම්මන උපනිච්ඡානය. ආරම්මන උපනිච්ඡානය කියලා කියන්නේ පින්වත්නි කසිනාදී අරමුණක්
කසිනාදී අරමුණක් කරා එළඹ සිහිනුවණින් යුක්තව බැලීම නැත්තම් ලංකොට බැලීම ආරම්මන උපනිච්ඡානේ වෙනවා. ඒ කියන්නේ එක අරමුණකට යොමු වෙනවා ඔය ඇත්තු. ඒ එකම අරමුණ ඔස්සේ සිත පිහිටුවා ගන්නවා. පිහිටුවාගෙන ඒ අරමුණම හොඳට ලංකොට බලමින් ඒ අරමුණ ඔස්සේම සිත පිහිටුවාගෙන පින්වත්නි හිතේ තියෙන தත්ත්වේ විනාශ කර කර ඒක හිතේ තියෙන කාමච්ඡන්දේ ව්‍යාපාදේ තිනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ තත්වයන් වෙනස් කරලා ඒක නැති කරගෙන ඒ නීවරණ වෙනුවට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධාන අංග ටික මතු කරගෙන පින්වත්නි කටයුතු කරන එක අරමුණක් වෙනුවෙන් එක අරමුණක් අරගෙන ඒ අරමුණ මුල් කරගෙන පින්වත්නි එතනදී තිබ්බ කෙලෙස් ධර්මයෝ සහ හිතේ කිලිට තත්වෝ වෙනුවට කුසල ධර්මයෝ නැත්තම් ධාන අංගයෝ දියුණු කරගන්නවා. එතකොට සාමාන්‍යයෙන් ඔය පින්වතුන්ගේ හිත නොහික්මුණු එකක්. ඒ නොහික්මුණු හිත ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විවිධ අරමුණු ගන්නවා. එතකොට මේ හිත හැම වෙලාවෙම විසිරලා පවතින්නේ. නොහික්මුණු විසිරී පවතින මේ හිතින් පින්වත්නි අරමුණු වල හැබෑ ස්වභාවය දකින්න පුළුවන් කමක් නැහැ. අරමුණ බලන්න නම් පින්වත්නි භාවනාවෙන් ලබාගත් සමාධියකින්ම සිත ඒක අරමුණක ස්ථීරව පිහිටුවා ගන්නට ඕන. පඨවි කස්න වේවා ආපෝ කස්න වේවා විනාත් කස්න භාවනාවක් වේවා ආනාපාන සතියේදී නාසයේ අග හිත පිහිටුවාගෙන හුස්ම අරමුණු කරගෙන බැලීම වේවා කොහොම වුණත් කුමන හෝ එක අරමුණක ස්ථීරව හිත පිහිටුවා ගන්නට ඕන. යම්කිසි වස්තුවක් හොඳට පරික්ෂා කරලා බලන්න නම් එහෙම බලන්න කැමති අය පින්වත්නි ඒ වස්තුව නැත්තම් එම අරමුණ සමීපයේම තබාගෙන වෙනත් අරමුණකට හිත යොමු වෙන්න දෙන්නේ නැතුව ඒ අරමුණෙහිම සිත ස්ථීරව පිහිටුවාගෙන බොහෝ වේලාවක් බලන්න ඕන වෙනවා. මොනවාරි වස්තුවක් හොඳට පරික්ෂා කරන්න නම් හරියට රසායනාගාරවල බැක්ටීරියා ආදී දේවල් පරික්ෂා කරනකොට වගේ පින්වත්නි හොඳට පරික්ෂා කරන්න නම් ස්ථීරව ඒ අරමුණේම හිත පිහිටුවාගෙන බොහෝ වේලාවක් බලන්න ඕන. ලං කරලා බලන්න ඕන. ඒකේ වාන සටහන් ආදී නොඑක ආකාරයෙන් බලන්න ඕන. එතකොට තමයි ඒ වස්තුවේ හැම ආකාරයක්ම ඊටාම පිරිසිදුව වැටහෙන්න ගන්නෙ. මේ විදිහට පින්වත්නි කවුරු හරි කෙනෙක් කටයුතු කරද්දී ඒ කෙනාගේ හිත අර එක අරමුණක පිහිටුවාගෙන කටයුතු කරන හින්දා කාමච්ඡන්දයෙන් වෙන් වෙන්න පුළුවන්. ව්‍යාපාදයෙන් වෙන් වෙන්න පුළුවන්. තින මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාදයෙන් වෙන් වෙන්න පුළුවන්. එහෙම වෙන් වෙලා භාවනාවේම යෙදෙමින් පින්වත්නි පඨවි ආපෝ තේජෝ ආදී කසින අරමුණක හිත පිහිටුවාගෙන හරි ආනාපාන සති වැනි ඒ කුමන හරි භාවනා අරමුණක හිත පිහිටුවාගෙන ඒ අරමුණ හොඳට බලන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝ වේලාවක් සිහිනුවණින් යෙදෙමින් බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කෙනාට ඒ අරමුණේ හිත එකඟ කරගෙන හැම ආකාරයකින්ම බොහොම පිරිසුදුව වෙනත් කිලිටි කෙලෙස් ධර්මයක් හෝ වෙන ආයතනයකින් එන වෙන අරමුණක් හෝ නැතුව කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙන. එතකොට අර අරමුණ හොඳටම වැටහෙන්නත් ගන්නවා. මේ විදිහට හිත එක්තෙන් කරගෙන ඒ සමාධිමත් වුණු හිතින් වෙනත් අරමුණු ඔක්කොම වළක්වාගෙන ධානයේ උපදවාගත් අරමුණටම සිත නන්වමින් කටයුතු කරනකොට ඒ පහළවන ඒ ධාන පින්වත්නි අපි මෙතන මේ කතා කරන ආරම්මන උපනිච්ඡානය වෙනවා. ලක්කන උපනිච්ඡානයයි ආරම්මන උපනිච්ඡානයයි දෙකේ වෙනස ඕකයි. ලක්කන උපනිච්ඡානය පින්වත්නි සිව්වනක් පිරිස තමයි භාවිතා කරන්නේ බහුලවම. ඒ සිව්වනා පිරිස ප්‍රථම ධානයෙන් හෝති ලක්ෂණයට නංවනවා. ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන හෝ නැත්නම් අභිඥාවලදී හරි ත්‍රිලක්ෂණයට නංවනවා. ඒ උදවිය ධාන උපදවාගෙන අභිඥාදී උපදවාගෙනත් කටයුතු කරනවා ත්‍රිලක්ෂණයටත් නංවනවා. ඒ ශාසනයෙන් පිටත වෙනත් Hindu යෝගීන් ආදී කට්ටිය ත්‍රිලක්ෂණයට නැන්වීමක් කරන්නේ නැහැ. ඒ කට්ටිය පින්වත්නි ආරම්මන උපනිච්ඡානයේ විදියට Tamante හැකි ප්‍රමාණයකට දියුණු කර ගන්නවා. ඒ උදවිය විදර්ශනාට යොමු වෙන්නේ නැහැ.
විදර්ශනාවට යොමු නොවුනොත් ඒ අයට අනාගතයේදී විදර්ශනාවට යොමු පහසුවෙන් යොමු වෙන්න පුළුවන් විදිහේ හේතු සම්පත් නැතිවීමක් වෙන්නේ හේතු සම්පත් නම් සම්පූර්ණ වෙනවා. ඥානාන්ති විතක්කෝ විචාරෝ පීතිසුඛං චිත්තස්ස ඒකාග්‍රතා. ඒකෙන් විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතා කියන අංග තමයි ධානාංග වෙන්නේ. හැබැයි ওই ධාන අංග උපදවාගෙන පින්වත්නි දියුණු තියුණු තත්ත්වයට පත් වෙලා නිවන අරමුණු කරගත්තොත් තමයි නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. නිවන අරමුණු කරගන්න නැත්නම් පින්වත්නි ඒට හේතු සම්පත් ගොඩනගෙන්නේ නැහැ. පච්චනික ධම්මේ ජාපේතිති ඥානං. ඒ කියන්නේ විරුද්ධ හේවත් ප්‍රතිපක්ෂ නීවරණාදී ධර්මයන් දවන අර්ථයෙන් තමයි පින්වත්නි ධාන කියලා කියන්නේ. එතකොට කුසලයේ වළක්වන ධානයේ වළක්වන මාර්ගඵල අධිගමයන් වළක්වන විරුද්ධ ධර්මවලට අපි කියන්නේ නීවරණය කියලා. ඒ කියන්නේ නිවන් මඟ අවුරන කුසල් වළක්වන ධාන වළක්වන පින්වත්නි මාර්ගඵලාධිගමයන් වළක්වන ඒ ධර්ම නීවරණ ධර්ම වෙනවා. මේ නීවරණ ධර්ම ඔබේ චිත්තසංතතියේ නැගී සිටින කාලයක් ඔය හැත්තන්ට කුසල් කරන්න හෝ ධාන උපදවා ගන්නට හෝ මාර්ගඵල ලබන්නට හෝ බැරි වෙනවා. ඔය නීවරණ ධර්මය ඔය හැත්තන්ගේ චිත්තසංතතියෙන් ඔබ නැති කර ගන්න වෙනවා. කාමච්ඡන්දේ නැගී සිටින තාක් කාලයක්, ව්‍යාපාදේ නැගී සිටින තාක් කාලයක්, තින මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී නැගී සිටින තාක් කාලයක් පින්වත්නි ඔය ඇත්තන්ට ධානාදී උපදවා ගන්න බැරි වෙනවා. නීවරණ ධර්ම පින්වත්නි නැති කරන්න පුළුවන් ආකාර පහක් තියෙනවා. එතකොට නීවරණ ධර්ම දැවීම නැත්නම් ප්‍රහාණය කරන්න පින්වත්නි කුසල අරමුණේ ඔය ඇතෝ ධානාංග දියුණු කරගන්නට භාවනා වඩන්නට ඕන. නීවරණ ධර්ම නැති කරන්න පුළුවන් ආකාර පහක් තියෙනවා. මෙතෙන්දී ඒක ප්‍රහාණ කියන වචනයෙන් හඳුන්වන්නේ ප්‍රහාණය කියලා කියන්නේ ඉක්මවා යන එකට අත්හැරීමට නමක්. එතකොට අත්හරින එකට ඒක ඉක්මවා යන එකට නමක් මේ ප්‍රහාණය කියන්නේ නැති කරනවා කියන එකට. එතෙන්දී අත්හැරීමේ වර්ග පහක් තියෙනවා. අත්හැරීමේ වර්ග පහක් තියෙනවා. ඒ තමයි තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිප්පස්සද්ධි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය කියලා. දැන් කටට හුරු කරගන්න පාඩම් කරගමු. කියන්න මගෙත් එක්ක. තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිප්පස්සද්ධි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය. එක ඔයත් කියනවා නේද? දෙක විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය. තුන සමුච්ඡේද ප්‍රහාණය. හතර පටිපස්සද්ධි ප්‍රහාණය. පහ නිස්සරණ ප්‍රහාණය. අහපව කියන එක තදංග ප්‍රහාණය. දෙක විස්කම්බන ප්‍රහාණය. තුන සමුච්ඡේද ප්‍රහාණය. හතර පටිපස්සද්ධි ප්‍රහාණය. පහ නිස්සරණ. හොඳයි. දැන් පත්‍රිකාව බලන්න නැතුව කියන්න බලන්න ඇස් දෙක වහගෙන එක විස්කම්බන ප්‍රහාණය. එක කම්බල ප්‍රහාණය. මං අහන්නේ පළවෙනි එක. තදංග ප්‍රහාණය. දෙක විස්කම්බන ප්‍රහාණය. තුන සමුච්ඡේද ප්‍රහාණය. හතර පටිපස්සද්ධි ප්‍රහාණය. පහ නිස්සරණ ප්‍රහාණය. ප්‍රහාණය. එතකොට තදංග ප්‍රහාණය කියන්නේ පින්වත්නි විරුද්ධ දෙය මගින් අත්හරින එකට නමක්. විස්කම්බන ප්‍රහාණය කියන්නේ ධාන අවස්ථාවේ පංච නීවරණ తాවකාලිකව යටපත් කරන එකට නමක්. ඒ වගේම සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සහ මුලින් සිඳ දැමීම මගින් අත්හැරීමට නමක්. පටිපස්සද්ධි ප්‍රහාණය කියන්නේ සංසෝන් කිරීම මගින් අත්හැරීමට නමක්. නිස්සරණ ප්‍රහාණය කියන්නේ මිදීම මගින් අත්හැරීමට නමක්. ඒ විදිහට පින්වත්නි මේ ටික තේරුම් ගන්නට ඕන. මං හිතන්නේ අද ටිකක් ගැඹුරට ආව හින්දා ඊටු ටික ලබන සතියට කල් තියෙන එක හොඳයි කියලා. ඔය ඇත්තන්ට මොකද හිතෙන්නේ? අවිනාශය කැමැත්ත කරන්නේ නෑ. ඔය ඇත්තන්ට ඔය ඇත්ත සූදානම් නම් කරන්න පුළුවන්. සූදානම්. අනිත් පින්වතුන් ස්වාමීන් වහන්සේ සූදානම්. එහෙමයි ස්වාමීනි. හොඳයි.
එහෙමනම් පළවෙනි එක තදංග ප්‍රහාණය. තදංග ප්‍රහාණය කියලා කිව්වේ කාමාවචර කුසල කර්මයන්ගේ කෙලෙස් ප්‍රහාණය තදංග ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ කාමාවචර කුසල කර්මයන්ගෙන් කරන කෙලෙස් ප්‍රහාණය. ඒ කියන්නේ කුසල් සිත් වලින් තම තමන්ට විරුද්ධ අකුසලයන් යටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ කුසාසිත යම්තා කාලයක් පවත්වා ගන්නවාද ඊතා කාලයක් මේවාට විරුද්ධ වුණු අකුසල ධර්මයන්ට නැගී ඉන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒක හරියට අඳුරු රාත්‍රියක පහනක් දැල්ලුවාම ආලෝකය ඇති වෙලා අඳුර නැති වෙලා යනවා වගේ. ඒ කියන්නේ පහන නිවීමත් එක්ක අඳුර නැවතත් මතුවෙනවා වගේ. පින්වත්නි කාමාවචර කුසල් සිතින් අකුසල් නැසීම තදංග ප්‍රහාණය වෙනවා. මේ කුසල ධර්මයන්ගෙන් අකුසල ධර්මයන් නැසීම කියන තදංග ප්‍රහාණය මහත්ගත සිත් විදිහට හඳුන්වන ධාන සිත් ඇතිවන චිත්ත වීතිවල මාර්ග සිත් ඇතිවන මාර්ග චිත්ත වීතිවලත් ඒ ධාන හා මාර්ග සිත්වලට කලින් පහළවන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන කාමාවචර මහා කුසල් සිත් වලින්ම සිද්ධ කරනවා. අපි ඒක තවත් සරලව මෙහෙම කියමු. හිතන්නේ පින්වත්නි ඔය ඇත්තන්ට ඇති වෙනවා කියලා කේන්ති යන හිතක්. කේන්ති යන හිත ඇති වෙනකොටම ඔය ඇත්ත මෛත්‍රී භාවනාව වඩනවා. එතකොට මෛත්‍රී වඩද්දී කේන්තියට මොකද වෙන්නේ? නැති වෙනවා. ඒ යටපත් වෙනවා. ඒ වගේම පින්වත්නි ඔය ඇත්ත හිතන්න අපේ අර ආනන්ද තෙරුන් වහන්සේ පසුපස්සේ වැඩම කරපු වංගී සාමුදුරුවෝ වගේ. පින්වත්නි වක්කලි හාමුදුරුවෝ වගේ අර පිණ්ඩපාතේ වැඩම කරනකොට එක නිවසක කාන්තාවන් එහෙම දැක්කහම රාගය මතුවෙනවා. රාගය මතුවලා ආනන්ද තෙරුන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි මට තවදුරටත් වඩින්න පුළුවන් කමක් නැහැ. කාමයේ මතුවෙලා රාගය මතුවෙලා පිච්චෙනා වගේ දැනනවා කියලා. ඉතින්දී ආනන්ද තෙරුන් වහන්සේ උපදෙස් දෙනවා ඔබ අසුබ ලෙස දැකිය යුතු දේ සුබ සංඥාවෙන් ගත්තේයි. මේ කුණු කයක් කෙලසොටු සැරවලී මුත්‍රා දහඩී හිස්මොලය බඩවල් අතුණු බහන් දිරු ආහාර මල මුත්‍රාදීන් පිරුණු මේ කුණු ශරීරය. ඒ කුණු ශරීරය නිසා කෙලෙස් රාගය මතුවෙන්නේ කොහොමද? මේ විදිහට දීර්ඝ විස්තරයක් එක්ක උපදෙස් ලබා දෙනකොට ඒ ඇති වුණු අකුසලයේ මේ කුසල බලයෙන් නැති වෙලා යනවා. කුසල් සිත් බලයෙන් නැති වෙලා යනවා. එතකොට තදංග ප්‍රහාණය කියලා කියන්නේ පින්වත්නි කාමාවචර කුසල් සිතින් අකුසල් නැසීමට නමක්. තදංග ප්‍රහාණයේදී කාමාවචර කුසල් සිත් තමයි ඇති කරගන්නේ. කුසල් සිත් ඇති කරගෙන අකුසල් නැති කරලා දානවා. ඊට පස්සේ විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ මහත්ගත සිත්වල ප්‍රහාණයට විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ. ධාන හිත් පවතිනකොට රාගාදී කෙලෙස් ධර්ම මතුවෙන්නේ නැහැ. ඒක හරියට ජලයෙන් පිරලා තියෙන පොකුණක වතුර මතු පිට තියෙන දියසෙවල පින්වත්නි ලී කැබැල්ලකින් ඒ දියසෙවල අයින් කරලා දැම්මට පස්සේ වතුර ඕන විදිහට ගන්න පුළුවන් පිරිසුදු වෙනවා. හැබැයි රූපාවචර ධානාදී උපදිනකොට පින්වත්නි සිත කියන ජලයේ වහගෙන තියෙන කෙලෙස් කියන දියසෙවල නැති වෙලා යනවා. නැති වෙලා ගියාට ධානයේ පිරුහුණොත් අහපව මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ ධාන ලබාගත් නැත්තාගේ సంతානයේ යම්තා කාලයක් ධානසෙත් නොපිරිහි පවතිනවාද ඊතා කාලයක් පින්වත්නි රාගාදී කෙලෙස් දුරව තමයි තියෙන්නේ. හැබැයි යම් කිසි කාලයකදී ඒ කෙනා ධානයෙන් පිරිහුණොත් නැවතත් අර වතුර ගත්තේ නැති ජලයේ දියසෙවල පැතිරලා යනවා වගේ රාගාදී කෙලෙස් අර ධානයෙන් පිරිහුණු කෙනාගේ හිත වහ ගන්නවා. රාගාදී කෙලෙස් වලින් වැහිලා සිත සම්පූර්ණයෙන්ම නැවතත් කිලිටි එකක් බවට පත් වෙනවා. මේ විදිහට පින්වත්නි සිද්ධ වන කෙලෙස් ප්‍රහාණය විස්කම්බන ප්‍රහාණය වෙනවා. සමහරුන්ට සමහර කාල තින හොඳ මතක සත්‍යයක් තියෙන හොඳ තැම්පත්කමක් හොඳ සංසුන්කමක් තියෙනවා. ඒ හොඳ ධාරණයක් තියෙනවා. ඊතා ප්‍රබල තීක්ෂණ නුවණක් තියෙනවා. ඇතිවන හැම ගැටලුවකටම සනිකව පිළිතුරු ලැබෙනවා. හැබැයි උන්ට තවත් ටික කාලයක් ගියාට පස්සේ
කාමාදී අරමුණු ව්‍යාපාදාදී අරමුණු විවිධ අරමුණු වලින් හිත දූෂණය වුණාම පින්වත්නි අර தත්ත්වය අර මතක සත්‍යය කල්පනා ශක්තිය අර පින් සත්‍යය නැතිව ගිහිල්ලා ඒ අයගේ තිබ්බ තත්ත්වයක් නැති වෙලා යනවා. ඒතකොට වැඩි වශයෙන් අකුසාසිත නැතිවන තත්ත්වයකට ඇවිල්ලා කුසාසිත නැති තත්ත්වයකට හුඟක් අවම වශයෙන් ඇතිවන තත්ත්වයකට චිත්තසංතතිය පහළට වැටලා තියෙනවා. හැබැයි විස්කම්බන පහනේ තදංග පහනේට වඩා ඉදිරියකට පැමිණෙනවා. උපදවාගත් ධාන අංගයේ බලයේ තියෙන තාකාලය පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාදින මිදුත්තච කුච්ච විචිකිච්ඡාදී නැති කරලා ඉන්න පුළුවන්. හැබැයි ඒ තත්ත්වයේ පිරිහුණොතින් නැවතත් අර කෙලෙස් ධර්මතාවයම තමයි චිත්තසංතතිය තුළ අරක් ගන්න ධානයෙන් පිරිහුණොත්. ඊළඟට සමුච්ඡේද පහනේ සමුච්ඡේද පහනේ කියන්නේ පින්වත්නි ලෝකෝත්තර මාර්ගසිත හතරක් ඒ වගේම ඵලසිත හතරක් කියන ලෝකෝත්තර මාර්ගසිත හතරෙන් කෙලෙස් නැසීම සමුච්ඡේද පහනේ වෙනවා. එතකොට ලෝකෝත්තර මාර්ගසිත හතරකුත් ඵලසිත හතරකුත් තියෙනවා. මේ ඵලසිත හතරේ මාර්ගසිත හතරෙනුයි මාර්ගසිතින් පින්වත්නි නසනවා කෙලෙසුන්. ඒ මාර්ගසිතින් කෙලෙසුන් නසන එක හඳුන්වන්නේ සමුච්ඡේද පහණය කියලා. හරියට බෝධිපාශික ධර්ම 37ම එකට යෙදෙන හිතක් අකුණක් කියලා හිතන්න. ඒ අකුණ යම්කිසි පොල් ගහකට වදිනවා කරටියේ කැඩෙන්න. එතකොට පොල් ගහකට වැටුණාට පස්සේ තල් ගහකට වැටුණාට පස්සේ යම්කිසි තැනකට වැටුනහම පින්වත්නි ජීව ශක්තිය නැති වෙලා යන අකුණේ බලයේ හැටියට. අන්න ඒ වගේ පින්වත්නි මාර්ග හිතේ යෙදෙනකොට මේ බෝධිපාශක ධර්මතාවය ඒ මාර්ග හිතෙන් සාමුලීම මාර්ග හිතේ හැටියට කෙලෙසුන් නැසනවා. ඒක සමුච්ඡේද පහණේ වෙනවා. කෙලෙස් නැවත නූපදින විදිහට සෝහං ආදී ඒ මාර්ගයන් විසින්ම නැවතත් නූපදින ආකාරයට කෙලෙසුන් නැසන එක සමුච්ඡේද පහණේ වෙනවා. ඒක අර කලින් කිව්වා වගේ අකුණ වැටෙන ආකාරය අනුව තේරුම් ගන්නට ඕන කිසිම ඉතිරියක් නැතුව සහ මුලින්ම පින්වත්නි නැසලා දානවා. එතකොට පටිපස්සද්ධි පහනේ පටිපස්සද්ධි පහනේ කියන්නේ ලෝකෝත්තර ඵලහිත හතරක් තියෙනවා. අර මාර්ග හිතටම ඵලසිත ගානේ මාර්ගසිත හතරට ඵලසිත හතරක් හම්බ වෙනවා. ඒ ඵලසිත හතරේ පින්වත්නි කෙලෙස් විදා සංසිඳ වීම පටිපස්සද්ධි පහනේ වෙනවා. ඒක මේ විදිහට තේරුම් ගන්න මාර්ග හිතකින් නැසපු කෙලෙස් විදා සංසිඳ වීමක් විදිහට ඒ මාර්ග සිත් වලට පස්සේ ඇතිවන ඵලසිත වලින් පින්වත්නි යම් සංසිඳ වීමක් කරනවා. ඒක හරියට කොයි හරි තැනක කුණු කසල අරගෙන ඒ කුණු කසල රැස් කරලා ඒකට ගිනි තිබ්බට පස්සේ ගිනි තියලා අලු මේ පින්වත්නි දවල අලු කළාට පස්සේ ඒකේ උස්නේ ටික වෙලාවක් තියෙනවා. ඒ උස්නේ සංසිඳෙන්න පැන් කල දෙකක් තුනක් වක් කරනවා වගේ තමයි පින්වත්නි පටිපස්සද්ධි පහනේ කියලා කියන්නේ. හරියට අර තියෙන උස්නේ නැති කළ දාන්නට පැන් කලවක් කරනවා වගේ. ඊට පස්සේ පින්වත්නි නිස්සරණ පහනේ නිස්සරණ පහනේ කියන්නේ නිරෝධයට නැත්තම් නිර්වාණයට නමක්. ඒක නිර්වාණය හා සමානයි. නිරෝධේ නිර්වාණය හා සමානයි පින්වත්නි නිස්සරණ පහනේ. මේ විදිහට පහනකම පහක් තියෙනවා. ඒ පහනකම පහෙන් හතරක්ම පින්වත්නි අර විදිහට නසනවා ඒ නීවරණ ආදී ධර්මතාවයන්. එතකොට රූපාවචර ධාන සිත් වලින්ොත් පංච නීවරණ ආදී අකුසල ධර්මයෝ නැසනවා. ඒ විස්කම්බන පහන විදිහට ඒක తాවකාලිකව සිද්ධ වෙන එකක්. යම් හේකින් ධානයෙන් පිරුණොත් ඒ ටික නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් ජීවත් වෙනකොටත් පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාදින මිදුත්තච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මය ඇති නොවන විදිහට කුසාසෙත් ඇති කරගෙන ඉන්න පුළුවන්. ඒකත් අතිශයින්ම తాවකාලික දෙයක්. ඕන වෙලාවක ඒ තමන්ගේ චිත්තසංතතිය දියුණු තත්ත්වයේ කඩාගෙන බිඳගෙන නැති කළා දාලා ආසව අනුසය ආදී ධර්ම චිත්තසංතතිය පවතින හින්දා ඕන වෙලාවක අකුසල මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඔය ඇත්තෝ ලක්කන උපනිච්ඡානයත් ආරම්මන උපනිච්ඡානයත් තීරුම් අරගෙන ලක්කන උපනිච්ඡානය කියන
ධ්‍යානයෙන් විදර්ශනාවට යොමු වීම හෝ නැත්නම් කෙලින්මම එක අරමුණක් ඔස්සේ සිත පවත්වාගෙන ධ්‍යාන උපදවාගෙන ඉදිරියට යෑම හෝ කියන මේ මාර්ග දෙකකින් ඉදිරියට යද්දී පින්වත්නි තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය, නිසන ප්‍රහාණය කියන ප්‍රහාණ වලින් විස්කම්බන ප්‍රහාණය සිද්ධ වෙන්නේ. එතකොට ධ්‍යාන උපදවාගෙන එනකොට ධ්‍යාන වලින් සිද්ධ වෙන්නේ විස්කම්බන ප්‍රහාණයක්, තදංග ප්‍රහාණය වෙන්නේ කුසල් සිත් වලින් අකුසල ධර්ම නැසීම. එතකොට සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මාර්ග හිතින් ලෝකෝත්තර මාර්ග හිතින් කෙලෙසුන් නැසීම. ඒ නැසූ කෙලෙසුන්ගේ උණුසුමත් නැති කළ දානවා වගේ අර පැන් කල දෙක තුනක් කියනවා ගිනි ගොඩකට වගේ පින්වත්නි රස්නේ නැති කළ දානවා වගේ ඵල සිත් ඇති වෙනවා. නිවන නිස්සරණ ප්‍රහාණය නිවන හා සමාන වෙනවා. මේ විදිහට ඒ කරුණු තේරුම් ගන්න. ඊට පස්සේ පංච නීවරණ ධර්මය, නීවරණ ධර්ම පහක් තියෙනවා කිව්වනේ. දැන් නීවරණ කියන වචනේ ආපු හින්දා නීවරණ ඉගෙන ගන්න වෙනවා. ලබන සතියේ පංච නීවරණ උගන්වන්නේ මේ නීවරණාංගයේ මේ ධානාංගයේ තමයි මතුවෙන්නේ. මේ නීවරණේ නැති කරවහම මේ ධානාංගයේ මතුවෙන්නේ ආදී කවුනොත් එක්ක. එතකොට නීවරණ ධර්ම පහක් තියෙනවා. පළවෙනි එක කාමච්ඡන්ද, දෙක, ව්‍යාපාද, තුන, තීන, හතර, පහ, එක, දෙක, තුන, හතර, පහ. දැන් ඔයගෙන් ඔය ඇත්තන්ට වැඩිපුර තියෙන කොයි නීවරණේද? කාමච්ඡන්ද. කියන්න එපා. හොඳයි. එතකොට පින්වත්නි ඔය ඇත්තෝ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, ඒ වගේම තින මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව, ඔන්න නීවරණ ධර්ම කොහොමද අපි පින්වත්නි වළක්වා ගන්න ඕනේ, නවත්ත ගන්න ඕනේ, ධ්‍යාන උපදවා ගන්න නැති වෙන්නේ ආදී විදිහට ඊළඟ පාඩමේදී අභිධර්ම පාඩමේදී උගන්වන මේ ටික අත්‍යවශ්‍ය වෙනවා ඔබට කියලා දෙන්න. ඒක භාවනාවටත් උපකාර වෙනවා, ඔබේ සාමාජික ජීවිතයටත් උපකාර වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අභිධර්මයේ ඉදිරියට යනකොට ඒක අත්‍යවශ්‍ය හින්දා මේ කරුණ ටික කියලා දෙන්නේ. මොකද අපි ඉස්සරහට බ්‍රහ්ම ලෝක ගැන ඉගෙන ගන්නවා. ඒ බ්‍රහ්ම ලෝකවල මගපල්ලාභීන් ගැන ඉගෙන ගන්න, චිත්ත වීති ගැන ඉගෙන ගන්න ඕන, අනිවාර්යයෙන්ම චෛතසික ධර්ම ගැන ඉගෙන ගන්න ඕන. විවිධ මේ විදිහට අභ්‍යන්තර කරුණු ඉගෙන කියාගද්දී පින්වත්නි අත්‍යවශ්‍ය වෙනවා මේ නීවරණ ධර්ම ආදී දැනගෙන සිටීම. පළවෙනි ප්‍රශ්නේ, ධ්‍යාන කියන්නේ මොනවාද? විස්කම්බන ප්‍රහාණයෙන් ඇති කරගත්තු විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන ආදී ඒ රූපාවචර සිත් නේද? රූපාවචර ධ්‍යාන සිත්. එතකොට පින්වත්නි ධ්‍යාන වලින් විදර්ශනාවට තියෙන ප්‍රයෝජනය මොකද්ද? සිත ඒකාග්‍ර වෙලා සමාධිගත වෙනවා. නාම රූප වලින් පංච නීවරණ යටපත් වෙනවා. නාම රූප වලින් ත්‍රිලක්ෂණය මෙනෙහි අවබෝධ කරගන්න. කුසල් සිත් වලින් බැහැර වෙලා අපිට නාම රූප ධර්මයන් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ගන්න හැකියාව වැඩි. පංච නීවරණ වලින් තොර වුණු සිතේ සමාධියක් ඇති. මෙතනදී ඒ කෙනාට නීවරණ ධර්ම නැති අකුසල් සිත් බැහැර කරපු ඒ වගේම ප්‍රබල චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන තත්වයෙන් නීවරණ ධර්ම වලින් තොර තැනකින් ඒ කෙනාට ඊටාම පහසුවෙන් සුවසේ, ඊටාම සුවසේ ගැඹුරු සූක්ෂම විදර්ශනා කරුණු වලට යොමු වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක සුවිශේෂී හැකියාවක් වගේම ධ්‍යාන වලින් විදර්ශනාවට යොමු වුණු අයට හරිම පහසුවෙන් ඊටාම සූක්ෂම කරුණු වගේම පටිච්චසමුප්පාද ධර්මාදියත් අවබෝධ කරගන්න පුළුවන්. රූපාවචර ධ්‍යාන සිත් වලින් සිදුවන කාර්යයන් මොනවාද? රූපාවචර ධ්‍යාන සිත් වලින් හේතුක උත්කෘෂ්ඨ විපාක ලැබෙනවා. හේතුක උත්කෘෂ්ඨ ප්‍රතිඵල ලබා දෙනවා. විදර්ශනා ඥාන උපදවා ගන්න පුළුවන්. විදර්ශනාවට නම් වන්න පුළුවන්කම ලැබෙනවා. කුසල් සිත් වලින් බැහැර වෙන්න පුළුවන් වෙනවා. අකුසල් සිත් වලින් බැහැර වෙනවා. තව ඕනම ටික කියවුන්නේ. නිවන අවබෝධ
වීමෙන් සමාපatti සුවේද සමවදින්න පුළුවන්. නිවන් චිත්ත අවබෝධ ධම්ම වේදනීය ලෙස නිවන් අවබෝධ කරගන්නට ඒක පහසු වෙනවා. ඒ වගේම අෂ්ටඵල සමාපත්තිය උපදවා ගන්න පුළුවන්. පංච අභිඥා උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. තව සුවිශේෂී හැකියාවක් අනාගාමී රහතන් වහන්සේලාට ලැබෙනවා. අනාගාමී නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. නිරෝධ සමාපත්තිය සමවදින්න පුළුවන්. ප්‍රහාණකම පහක් තියෙනවා. මොනවද මේ පහ? තදංග ප්‍රහාණය, ස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය. නිස්සරණ ප්‍රහාණය, තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය, ඒ වගේම නිස්සරණ ප්‍රහාණය කියලා. පින්වත්නි, ලබන සතියේදී ඔය පුණ්‍යවන්තයින්ට උගන්වන්න තියෙන්නේ මේ නීවරණ ධර්ම සහ මේ අද ඉගෙනගත්ත සිත් පහේ විපාක සිත් සහ ක්‍රියා සිත් ආදී කාරණා. ඔය පින්වතුන්ට නොතේරුණු තැනක් තියෙනවා නම් විතරක් අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ එතකොට ස්වාමීන් වහන්සේ ගිහි කෙනෙකුට සමාධි උපදව ගන්න බැරිද ගිහි ජීවිතය ගත කරමින්ම? එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් ඒ භාවනා කරන අවස්ථාවේදී විතරක් එහෙම උපදිනවද කොහොමද ස්වාමීන් වහන්සේ? මාතික මාතා උපාසකම්මා වයස්වන දෙවියොත් එක්ක කතා කළානේ. ගිහිද පැවිදිද? ගිහි. මාතික නන්ද මාතා උපාසකම්ම වයස්වන දෙවියොත් එක්ක කතා කළේ. නන්ද මාතා උපාසකම්ම ගිහිද පැවිදිද? ගිහි. එතකොට මාතික මාතා උපාසකම්ම අර හාමුදුරුවන්ගේ හිත් කියවල අන්තිමට එක හාමුදුරුවෝ පන්සලෙන් පැනලත් ගියේ. එතකොට මේ මාතික මාතා උපාසකම්ම ගිහිද පැවිදිද? ගිහි ස්වාමීන් වහන්සේ. එතකොට චිත්තගෘහපතිතුමා ගිහිද පැවිදිද? ගිහි. එතකොට ඔය ඇත්තන්ට බැරිද කාමච්ඡන්ද ව්‍යාපාද නිමිති උද්ධච්ච කුච්ච විචිකිච්ඡාවම ගිහි වෙයිති නැති කන්නේ. ඒ තරම්ම ඔබ දුර්වලද? පුළුවන්. හොඳයි පින්වත්නි, එහෙමනම් අදට පාඩම මෙතකින් අවසන් කරනවා. ඔය පුණ්‍යවන්තයෝ හැමතිනාම අදත් අපි ධර්ම පාඩමත් එක්ක සම්බන්ධ වුණේ. සදහැවර සත්පුරුෂ පින්වත්නි, අදත් අපිට මේ සඳහා සහයෝගය ලබා දුන්න අපේ අපරාගේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ, ධර්ම දාන දායකත්වයේ දරුවා අපේ ධම්මිකමගේ පින්වන්ත මහත්මයා, සාන්තිකමගේ පින්වන්ත මහත්මිය, අපේ චන්දික මහත්මයා සත්පුරුෂ සහාය ලැබලා තිබුණා. ඒ වගේම සත්පුරුෂ පින්වත්නි අපේ ජයලාල් ප්‍රේමසිංහ පින්බර මැතිතුන්, සාන්තනාතුංග පින්බර මැතිණිය දියණිය පුතණුවා මේ උතුම් පින්බිම නිර්මාණය කළ මේ ධර්ම ප්‍රචාරය කටයුතු සිදු කරන්නට අපට ඉඩහස ලබා දීලා තියෙනවා. සියලුම මේ කොටස් කරුණු හැමතත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේමත් ඒ වගේම විවිධ රටවල් වල ඉඳමින් අභිධර්ම පාඩම හා සම්බන්ධ වූ ඒ ඇත්ත හැම දෙනාගේමත් නමින් මියගිය නෑදෑයින්ට මේ පින් අනුමෝදන් කරන්නට ඕන. පාදත්ූපජීවී සසරගත නෑදෑයෝ මේ පින් අනුමෝදන්ව සුවපත් සැපවත්ව ඉක්මන් භවයක නිවනින් සැනසෙත්වා කියලා ඥාතීනට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සත්පුරුෂ පින්වත්නි, ඔබට අභිධර්මයේ තමයි මේ කියලා දෙන්නේ. හැබැයි ඔය ඇත්ත දන්නේ ඔබට මුළු ත්‍රිපිටකයේම උතන සාරාංශ වෙලා එනවා කියලා. පින්වත්නි, සූත්‍ර පිටකේ, විනය පිටකේ, අභිධර්ම පිටකේ, පරිවාර ග්‍රන්ථ හැම තැනකින්ම කවුණු අරගෙන තමයි ඔය ඇත්තන්ට අපි අභිධර්මයේ උගන්වන්නේ. හරිම සරලව, ගැඹුරු වෙන්නේ නැහැ. සත්පුරුෂ පින්වත්නි, ඔය පුණ්‍යවන්තයෝ මෙතෙක් රැස් කරගත්තේ පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියන්ටත් අනුමෝදන් කරන්නට ඕන. සියලු අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සියල්ලෝම රකිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච අකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. සත්පුරුෂ පින්වත්නි, නිවනම අරමුණු කරන්න. මේ පුණ්‍ය ධර්මය ඔබ සැමට සසර දුක් නසා නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා. ඉදන් මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු. සවක්ඛයා වහන් හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම හේතු වේවා.
හේතු වේවා. මේ කුසලයි බලයින් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරිසයින්ගේද සත්පුරුෂයන්ගේද පාප මිත්‍රයින්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබේවා. දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අන්ත ගුණ පුරන විදර්ශනාදී දර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිසයින්ගේද සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයින්ගේද ඥාන මිත්‍රයන්ගේද බුද්ධාදී ආදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබේවා. සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ අපේ අපරැක පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ අනිකුත් සියලුම අපේ ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා කාර්ය මණ්ඩලයේ සැමට අපි ධම්මේ ගමගේ පින්වන්ත මහත්මයා ශාන්ති ගමගේ පින්වන්ත මහත්මිය ධර්ම දාන දායකත්වයේ දරූ පින්වතුන්ට මේ උතුම් පින්බිම නිර්මාණය කළ සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිතුන් මැතිණිය දූ දරුවන්ට පින්වන්ත ඔය සත්පුරුෂයෝ සියලු දෙනාට විවිධ රටවල් වල ඉඳිමින් අභිධර්ම ඉගෙන කියාගෙන මේසා කෙටි කාලයක් තුළ මහ විශාල දැනුම් සම්භාරයක් ලැබූ පින්බර ඔය සත්පුරුෂයෝ සැමට තුනුරුවන්ගේ සානෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලීස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. සාදු සාදු සාදු. අපි ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලත්තං අසිතෝ මාන්ති තුම්වරං සාරිපුත්තාරි තේරාණං ආගතං පටිපාතියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු පින්වත් ධම්මික මහත්මයා පූජ්‍යපාද තපෝනි රතන ස්වාමීන් වහන්සේගෙනුත් පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පුඩි ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි. දයාබර පින්වත් සහෝදර සහෝදරියනි, අදත් තවත් පින්වන්ත සන්ධ්‍යා භාගයක් ගත කිරීමට අවස්ථාව සැලසුණා. ඒ පරම ගාම්භීර අභිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම ධර්ම සාකච්ඡා පැවැත්වීමෙන් මාත් කුසල රාශියක් සිද්ධ කරගත්තා. අපට ඒ මුළු ශ්‍රී සද්ධර්මයේම හකුලවා දෙමින් ඒ අභිධර්ම මාලාව අභිධර්ම පාඩම අපිට ඉදිරිපත් කරේ අපේ පූජ්‍ය පින්වත් පූජ්‍යපාද තප්පවණේ රතන ස්වාමීන් වහන්සේ අපගේ අනුකම්පාවෙන් මේ පින්කම සිද්ධ කරේ. ඉතින් අප මේ සියලු දෙනාම අප මේ අවස්ථාවේදී රැස් කරගත් සීලම කුසලාංශංශය විශේෂයෙන්ම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමෙන් ඒ සමාදන් වූ සීලය රැක ගැනීමෙන් අභිධර්මයේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් රැස් කරගත් සීලම කුසලාංශංශය සීලම පුණ්‍යාංශංශය පූජ්‍යපාද තපෝවණී රතන ස්වාමීන් වහන්සේටත් මේ පින්කම් මාලාවට සෑමතින් අනුග්‍රහය දක්වන්නා වූ පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කර සිටිමු. ඔබ දෙදෙනා වහන්සේලා අපරස් කරගත් මේ සීල කුසලාංශංශය මේ සීල පුණ්‍යාංශංශය අනුමෝදන් වෙත්වා. ඔබ දෙදෙනා වහන්සේලා විසින් කරගෙන යනා වූ සීල ශාසනික සේවාවත් ඉස්ස සිද්ධ කිරීමට අත්‍යවශ්‍ය ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය සැලසේවා. ඔබ දෙදෙනා වහන්සේලා පතන්නා වූ භවයේ පතන්නා බෝධියකින් ඉතාමත් ඉක්මනින් නිර්වාණ සම්පත්තියම ලැබේවා ප්‍රාර්ථනා කරමු. අනුමෝදන් කර සිටිමු. වහන්සේලා අනුමෝදන් වෙත්වා. සාදු සාදු. ඒ වගේම ඔබ දෙදෙනා වහන්සේලා මේ ලෝට දායාද කර ශාසනයට පූජා කළ දෙදෙනා වහන්සේලාගේ උතුම් දෙමාපියන් වහන්සේලාට දෙදෙනා වහන්සේලාගේ සියලුම ගුරු මෑණිවරුන්ට සියලුම ගුරු පියවරුන්ට
සීලම ගුරු ස්වාමීන් වහන්සේලාට සීල කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට බුදුදෙන වහන්සේ බලා කියා ගන්නා සීලම දායකකාරකාදීන්ටත් මේ සිල් කුසල් හේතු වාසනාවෙන් නිර්වාණ සම්පත්තියම ලැබේවා ප්‍රාර්ථනා කර සිටිමි. සාදු සාදු සාදු. අප සිල් දෙනා මහා සංඝරත්නය කමා කරගන්නු. මේ අවස්ථාවේදී මේ ප්‍රථමයෙන් අප සිල් දෙනා අතින් ඔබ දෙදෙනා වහන්සේලාටත් මහා සංඝරත්නයටත් මොනෑම හෝ ආකාරයක වරදක් සිදු වේ නම් මහා සංඝරත්නය අපට කමා කරත්වා. දෙවනුව කමාම කමිත දෙවනුව අපට කමා කමාම ලැබේවා. කමිත සාදු සාදු සාදු. සත්පුරුෂ පින්වත්නි ලබන සතියේ ඔය පින්වතුන් මේ වෙලාවට සම්බන්ධ වෙන්න අභිධර්ම පාඩම සඳහා පින්වන්ත ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. Thank you.